එහෙමනම් මොන අපි 7 වෙනි දවස පටන් ගන්න හදන්නේ. සාමාන්‍ය 7 වෙනි වාසනාවන්ත දවසක් නේ. මොකද දැන් අද මේ ඇත්තටම මේ ටිකක් තීරණාත්මක දවසක්. ඒ කියන්නේ මේ අපි උගන්නගෙන ගියපු ඒවායේ එකක් කොටසක් ඉවර වෙන දවසක් අද. හරිද? ඊට පස්සේ එන්නේ සැන්ඩ්විච් එකක් එන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ උගන්නපු ඒවායි භාවිතයට යොදන ඒවායි දෙකම මෙතනින් එහාට අද දවසින් පස්සේ අපි යොදන්න පටන් ගන්නවා. හරිද? අද වෙනකන් අපි කරේ ඉගෙනටම ඉගෙනගෙන දැනුම රැස් කරපු එක තමයි මේ වෙනකන් කරේ. එතකොට මේ 7 වෙනි දවසෙන් පස්සේ අපි මේ දෙක දැනුමත් උගන්නන අතරේ තව යොදන ඒවා අභ්‍යාසත් කරන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් මේ වෙනකන් ඉගෙනගත්ත දේවල් වල ටෙන්සස් ටික ආයෙ පොඩ්ඩක් මතක් කරගමු. ටෙන්සස් වල අපි කිව්වා වාක්‍ය සහ ප්‍රශ්න හදන ඒවා ගැන කතා කරන්න ගියාම අපි කතා කරා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන අංශ තුනක් තියෙනවා. active voice කියන්නේ කතෘකාරක ඊළඟට තියෙනවා passive voice කර්මකාරක ඊට පස්සේ be verb කියන ಜಾති තුනක් තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ කතෘකාරක කියන එක තමයි active voice කියන එක තමයි කතෘ ක්‍රියාව කරනවා කියන කොටස තමයි අපි ඊට පස්සේ මෙතනින් එහාට බෙදාගෙන දිගට ගියේ. මේ passive voice be verb ඒවා ගැන අපි ඉස්සරහට කතා කරමු. එතකොට active voice වල අපි කාලය පදනම් කරගෙන කොටස් කීයකට බෙදුවද? active voice එක අපි බෙදුවා කොටස් 3කට. එතකොට මේ කොටස් තුනේ අපට ආවා එකක් past, අනිත් එක present, future. එතකොට මේ වෙන් කරපු එකේ මේක ඇතුලේ හැම එකක් ඇතුලේම ආයෙ තව 4ක් තිබ්බා. මේ හැම එකක් ඇතුලේම ආයෙ තව 4ක් තිබ්බා. එතකොට මේ හතරේ simple කියලා 3ක් තිබ්බා. ඒ කියන්නේ simple past tense, simple present tense, simple future tense කියලා 3ක් තියෙනවා. එතකොට simple past tense PENSE, simple present tense PRESENT TENSE, simple past tense කියලා tenses 3ක් තියෙනවා. එතකොට මේවා ඇතුලේ ආයතන දෙකට බෙදුවා. එකක් තමයි be verb, අනිත් එක verb. මේකෙත් තිබ්බ එතකොට simple past tense එකේ be verb තිබ්බ, simple past tense එකේ verb තිබ්බ. simple present tense එකේ be verb තිබ්බ, simple present tense එකේ verb තිබ්බ. simple future tense එකේ be verb තිබ්බ, simple future tense එකේ verb තිබ්බ. එතකොට අපි මතක් කරගත්තොත් be verb වල මෙන්න මේකේ අපි මොන හරි කරුණක් තත්වයක් කියන්න තමයි මේක කිව්වේ. මම හොඳයි, මම හොඳ වුණා, මම හොඳ වේවි. ඒවට තමයි මේක අපිට ඕන උනේ. එතකොට I am good, I was good, I will be good. එතකොට present වලදී අපිට be verb වලින් 3ක් ඕන උනා am, is, are. simple past tense එකේ be verb වලදී අපිට 2ක් ඕන උනා
was were was, future වලදී අපිට එකයි ඕනුනේ will be. will be. ඊට පස්සේ අපි simple past tense එකේ simple present tense එකේ simple future tense එකේ verb ගැන කතා කරනකොට අපිට verb වලදී සහාය ක්‍රියාපදයක් ඕනවා helping verb එකක්. මෙතෙන්දී අපි ක්‍රියාපද බේස් එක තමයි පාවිච්චි කරේ මේ තුනේදීම. හැබැයි අපිට නෑ කියලා කියනකොට ප්‍රශ්න අහනකොට අපිට helping verb ඕන වුණා. එතකොට simple present tense වලදී අපි පාවිච්චි කරා do. ඒකේ ඒක වචන කරන්න does අපි හදාගත්තා do does. past වලදී එහෙම ඒක වචන බහු වචන කියලා ભેදයක් තිබෙන්නේ නැහැ. අපිට සහාය ක්‍රියාපදයේ තිබ්බා did කියන එක. future වලදී අපිට තිබ්බා will කියන සහාය ක්‍රියාපදේ. එතකොට මේ ටික අපි මේ වෙනකොට කවර් කරලා තියෙන්නේ. දැන් එතකොට අද අපි කවර් කරන්න හදන්නේ continuous ටික. එතකොට past continuous, present continuous, future continuous කියන මෙන්න මේ තුන තමයි අද කවර් කරන්න හදන්නේ අපි. එතකොට එවනම් මම මේ අපේ දැන් මැප් එකේ කෑලි 12ක් තියෙනවා මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි කෑලි 12ක් තියෙනවා. මේ 12න් 1යි 2යි 3ක් අපි ඉවර කරලා තියෙන්නේ. 3 4 5 sorry 4 5 6 කියන continuous තුන තමයි දැන් අපි ඉවර කරන්න හදන්නේ. ඒක තමයි අද ඉගෙන ගන්න හදන්නේ. එතකොට ඒ තුනම අපි එකට ගත්තොත් අපට එනවා past continuous continuous past continuous tense, present continuous tense present present continuous tense, future continuous tense කියලා අපිට ටිකක් කියනවා future future continuous tense. එතකොට මතක නම් මේ හැම එකකදීම අපි කතා කරේ positive statement, negative statement, positive question, negative question. අපි සිංහලෙන් කිව්වොත් එහෙම යථාර්ථයේ ප්‍රකාශ, නැතාර්ථයේ ප්‍රකාශ, යථාර්ථයේ ප්‍රශ්න, නැතාර්ථයේ ප්‍රශ්න. මේවා ඇසුරෙන් තමයි අපි මේ හැම එකක්ම විස්තර කරේ. කලින් ඒවා ටික විස්තර කරේ. simple ඒවා ටික විස්තර කරේ. දැන් ඒ විදිහටම මේ continuous ටිකේ මේ හතර හැදෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරලා අපිට මේ tense එක මේක කොහොමද වැඩ කරන්නේ කියන එක අවබෝධයක් ගන්න පුළුවන්. දැන් අපි එතනට තමයි යන්න හදන්නේ. දැන් මේක පටන් ගන්න අපි එක උදාහරණයක් අරගෙන මම මේකේ තියෙන මූලික අංග ටික පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අපි ටිකින් ටික ඉතුරු කොටස් වලට යමු. දැන් අපි හිතමු මොනවා හරි දෙයක් මේ වෙලාවේ කර ඉන්නවා. මම මෙහෙම දාන්නේ දැන් මේ වෙලාවේ කර ඉන්නවා කියන එක තමයි කියන්නේ. හරිද? මේ වෙලාවේ කර ඉන්නේ මේ වැඩේ කර ඉන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙලාවේ මම මොකද්ද කරන්නේ? මම නැත්නම් ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? ඉගෙන ගන්න. ඉගෙන කොහොමද අපි කියන්නේ ඒක සිංහලෙන්? ඉගෙන ගනිමින් සිටින. අන්න හරි. ඔන්න ඔය වචනේ තමයි මට අල්ල ගන්න ඕනේ. ඉගෙන ගනිමින් ඉන්නවා. දැන් මේකේ මේ සිංහලයේම කෙලින්ම කාබන් කොපියක් වගේ තමයි ඉංග්‍රීසි එකේ තියෙන්නේ. ඒකද මේක හරි ලේසි අතරම අල්ලගන්න අපි සිංහල සමහර ඒවා මේ විදිහට කියන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් මේක ඇත්තටම අපි කියන්නේ ඉගෙන ගනිමින් ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. මොකෝ කරන්නේ? මේ ඉගෙන ගන්නවා. අර මම කලින් දවසේ කියපු ටෙන්සස් වල ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මෙතනදී. මේ ඉගෙන ගනි දැන් මේ වෙලාවේ කවුරු හරි අහුවොත් එහෙම මේ ප්‍රසාදිනී මොකද කරන්නේ? මේ වෙලාවේ මේ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියලානේ කියන්නේ. එහෙම වුණාම මේ ටෙන්සස් පැටලෙනවා.
ඉගෙන ගන්නවා කියලා කිව්වහම හරිද? ඊට කලින් වීඩියෝ එකේ පොඩ්ඩක් බලන්න මේ ඉගෙන ගන්නවා කියන එක ඇතුළේ ටෙන්සස් තුනක් තියෙනවා කියලා මම පැහැදිලි කරා. ඒ වගේ තමයි දැන් මෙතනට ඉගෙන ගන්නවා කියලා කිව්වොත් එහෙම වැඩේ අපිට හරියට තේරුම් කරගන්න බැරි වෙලා නැහැ. ඒකින්ද මේ ඉගෙන ගනිමින් ඉන්නවා කියන එකෙන්ම දිගටම යන්න. දැන් ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කිව්වහම මේ විදිහට දෙකට කඩලා කිව්වහම ඒ කියන්නේ කන්ටිනියුස් කියන එක මතක තියාගන්න. හරිද? වෙන කොහෙදී නැතත් අපි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් මාලාවේදී ඒක මතක තියාගන්න මේ ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කියන්නේ කන්ටිනියුස් ටෙන්ස් වලට තමයි මේක දාන්නේ. දැන් මේකේ කොටස් දෙකක් තියෙනවා. ඉගෙන ගනිමින් ඉන්නවා. හරිද? ඉගෙන ගනිමින් ඉන්නවා. එතකොට දැන් ක්‍රියාපදේ මොකද්ද මේකේ? මූලික මට්ටමේ ක්‍රියාපදේ, මූලික ක්‍රියාපදේ බේස් එක. ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න. මේක තමයි මූලික ක්‍රියාපදේ බේස් එක. ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න. දැන් ඉංග්‍රීසි භාෂාවේ මේකට කියන තේරුම මොකද්ද? teach. Sorry, learn. L E A R N. දැන් ඒකට මේක ඇවිල්ලා වෙන හැඩතලයක් නේ. ඉගෙන ගන්නවා ඉගෙන ගන්න තමයි learn. ඉගෙන ගනිමින් කියලා හදා ගන්න අපිට මේ තේරුම හදා ගන්න මේක වෙනස් කරන්න වෙනවා. මේකේ වෙන ආකාරයක් අපිට හදා ගන්න වෙනවා. එතකොට අපි ක්‍රියාපදවල ආකාර පහක් කතා කරා. එතකොට මේ තියෙන බේස් එක. හැබැයි මෙතනට අපිට ඕන වෙන්නේ present participle එක. ඒ කියන්නේ ing එක. දැන් මොකද කරන්නේ? learn වලට එකතු කරනවා ing. ing එකතු කරලා මේ හැඩතලේ හදා ගන්නවා. ඉගෙන ගනිමින් කියන හැඩතලේ හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා කියන අදහස ගන්න. හරිද? ඉන්නවා කියන අදහස ගන්න අපි අදාළ B ක්‍රියාපදේ ගන්නවා. හරිද? දැන් මේ ඉන්නවා කියලා කියන්නේ වර්තමාන කාලේ. දැන් මේකේ අතීත කාලේ හිටියා. අනාගත කාලේ ඉඳීවි. හරිද? එතකොට ඉගෙන ගනිමින් හිටියා කිව්වහම past continuous, ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කිව්වහම present continuous, ඉගෙන ගනිමින් ඉඳීවි කියලා කිව්වහම future continuous. දැන් බලන්න හරි ලස්සන වැඩක් තියෙනව නේද? මේක වෙනස් වුන්නේ නැහැනේ. මේක ඇල වෙනස් වුන්නේ නැහැනේ. කාලය වෙනස් වුණා කියන්නේ. අතීතෙද අනාගතද වර්තමානද කියලා මේක වෙනස් වුන්නේ නැහැ. වෙනස් වුනේ මොකක්ද? මෙන්න මේක. අපි සිංහලෙත් මෙහෙමයි කරන්නේ මේකෙම කාබන් කොපියක් තමයි මේකෙම අච්චුවක් තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ. එතකොට මෙන්න මේක ඉන්නවා කියන be verb පාවිච්චි කරනවා. එතකොට am වර්තමාන කාලේ නම් am is are. එතකොට කර්තෘට අනුකූලව කර්තෘ මෙහෙම බලලා එතනට am දාන්න ඕනේද is දාන්න ඕනේද are දාන්න ඕනේද කියලා අපි බලනවා. එතකොට මෙතන I වුණා නම් මෙතන am. he she it නැත්නම් ඒක වචනයක් වුණා නම් is. you we they බහු වචනයක් වුණා නම් are. එතකොට වර්තමාන කාලේ නම් am is are. කර්තෘ අනුව මේ තුනෙන් මොකක්ද කියලා එකක් තෝරනවා. එහෙම වුණා නම් හිටියා කියන මොනවද අපිට ඕන වෙන්නේ? අතීත කාලයට අදාළ B ක්‍රියාපද දෙක. මොනවද? was were. was were. එහෙමනම් ඉඳීවි කියන අපට ඕන වෙන B ක්‍රියාපදේ මොකක්ද? will be. will be. දැන් එතකොට අපිට මේ සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ අංගෝපාංග ටිකත් එක්ක මේ ටූල් ටිකත් එක්ක තමයි මේ උපකරණ ටිකත් එක්ක තමයි අපිට මේ සෙල්ලම කරන්න තියෙන්නේ. එතකොට මේ past continuous, present continuous, future continuous කියන ටිකේ තියෙන හදවත තියෙන්නේ මෙන්න මෙතන. verb එකේ ing එක අපි දා ගන්න ඕනේ. ඒකත් එක්ක B ක්‍රියාපදේ දා ගන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණකින් තමයි ක්‍රියාව හැදෙන්නේ. මේ සම්පූර්ණකින් තමයි ක්‍රියාව හැදෙන්නේ. සිංහලෙන් අපි කියන කොටත් ඒකට කොටස් දෙකක් තියෙනවා. ඒ අච්චුවම එහෙම්මම ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙත් කොටස් දෙකක් තියෙනවා. මේ ටෙන්ස් එක කියන්න යනකොට. හරිද? දැන් එතකොට අපි ටෙන්ස් එකක් ඉගෙන ගන්න යනකොට
ඔන්න දැන් මම පොඩක් අර තායිවානයේ වෙච්ච දුම්රිය අනතුර වගේ ප්‍රේත දීලා පැන මේ හරිද මේ ක්‍රමෙට නෙමෙයි අපි ටෙන්සස් ඉගෙන ගන්න පටන් ගන්න හරිද ඉස්සෙල්ලා අපි මොකද කරන්නේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ මොනවටද කොයි වෙලාවෙද කියලා ඉගෙන ගන්නවා ඉස්සෙල්ලා හරිද ඊට පස්සේ කොයි වෙලාවෙද ඒක පාවිච්චි කරන්නේ කොයි විදිහටද පාවිච්චි කරන්නේ කියලා මම ඕල්ඩ්‍රෝස්වත් මේ යන්නේ කොයි වෙලාවෙද ඒක පාවිච්චි කරන්නේ කියලා අපි කොයි වෙලාවෙද කොහොමද පාවිච්චි කරන්නේ කියලා එකක් ඉගෙන ගන්න. ඊට පස්සේ ඒකට ඕන කරන උපකරණ මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. මොනවද ඒකේ තියෙන කෑලි කියලා ඉගෙන ගන්නවා. නේද? එහෙමනේ අපි කරන්නේ. ඉස්සෙල්ලා එහෙමනම් මේක ඉගෙන ගන්න. ඊට පස්සේ මේක ඉගෙන ගන්න. දැන් මම ඊට කලින් නිකන් අර මේ නිකන් නේද අර කන්න කලින් අපි පොඩ්ඩක් සුවඳ බලන්න. කෑම එක හොඳයිද කියලා. අන්න ඒ වගේ පොඩි සුවඳ බලන්න දෙන එකක් තමයි අර ඉස්සෙල්ලා කරේ. හොඳද? දැන් ඔන්න මම කෑම හදන්නේ කොහොමද? නේද? පිළිගන්නන්නේ කොහොමද? මොනවද ඒවට දාන නේද? අඩුව කුඩුව මොනවද කියලා මම දැන් ඔන්න දැන් උගන්වන්න යනවා. හරි. එහෙමනම් අපි අර ඉස්සෙල්ලා එන්න වගේම chart එකක් ඇඳගමු. මේ chart එකේ අපි මෙන්න මෙහෙම එකක් ඇඳගන්නවා. මේ කාලය රේඛීයව ගමන් කරනවා. මේක මම මේ වම් පැත්තේ ඉඳලා මගේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ගමන් කරනවා. එතකොට මේ ටයිම් එකේ අපි එක තැනක් මාක් කරගන්නවා මේ මොහොත. right now. right now. මේ දැන්. හරිද? ඊට පස්සේ මේ මොහොතේ ඉඳලා යම් වෙලාවක් ඉස්සරහට අපි සීමාවක් හදාගන්නවා. මේ මොහොතේ ඉඳලා යම් වෙලාවක් පස්සට අපි සීමාවක් හදාගන්නවා. එතකොට මේ සීමා දෙක අතර කාලය අපි සරකනවා මොකක් කියලාද? present කියනවා. එතකොට ඒ සීමාවෙන් එහාට අපි සලකනවා ඒ සීමාවෙන් එහා ඒ සීමාව තැන ඉඳලා ඉස්සරහට ඕන තරම් කාලයක් අපි සලකනවා future කියලා. ඊට පස්සේ මේ පිටිපස්සට අපි දාගත්ත සීමාවෙන් පස්සට තියෙන කෑල්ල මෙහෙට යනකම් past කියලා අපි සලකනවා. එතකොට present past future කියන තුන අපට එනවා. දැන් එතකොට මේ present වල මේ දැන් කියන වෙලාවේ present වල මේ දැන් කියන වෙලාවේ මම ඊටා දෙකක් දාන්න රවුමට ඒ කියන්නේ මේ වෙලාවේ වෙවි තියෙනවා. මේ වෙලාවේ හුලං හමමින් තියෙනවා. කුරුල්ලෝ කෑ ගහමින් ඉන්නවා. මම උගන්වමින් ඉන්නවා. ඕගොල්ලෝ ඉගෙන ගනිමින් ඉන්නවා. කරමින් තියෙන දෙයක් හරි වෙමින් තියෙන දෙයක් හරි කියන අවස්ථාවන් වලදී තමයි අපට present continuous tense පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. present continuous tense පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන වර්තමාන කාලයට අදාළව present continuous tense එකේ අදහස. දැන් එතකොට අපි future වලට යනවා. future වලත් මේ tense එකේ තියෙන පොඩි අපි සැලකිල්ලෙන් අධ්‍යයනය කළ යුතු දෙයක් future වලත් යම් මොහොතක තමයි මේ කියන වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට මේකේ මෙතනින්ම ඕගොල්ලන්ට හිතෙන දෙයක් තමයි දැන් කොහොමද මේ අනාගතයේ යම් මොහොත කියලා කියන්නේ කියන්නේ හෙට වෙන්නත් පුළුවන්. හෙට දවල් 10ට වෙන්නත් පුළුවන්. නේද? ලබන මාසේ දවල් 10ට ලබන මාසේ 31 වෙනිදා දවල් 10ට වෙන්නත් පුළුවන්. නේ? තව අවුරුදු 10කින් යම් මොහොතක් වෙන්න පුළුවන්. නේද? එතකොට ඒක මොකද කරන්නේ? එතකොට මේ කතා කරන්නේ මොන මොහොත ගැනද කියලා අදහසක් තියෙන්න ඕන කතා කරන කෙනාටයි අදහස සම්ප්‍රේෂණය කරන කෙනාටයි. හරිද?
ඒ කියන්නේ දැන් අපි හරි මම මේක උදාහරණත් එක්ක එනකොට පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ ඇවිල්ලා past continuous. past continuous වලත් මොකද තියෙන්නේ? අතීතයේ යම් මොහොතක සිදු වෙවි තිබිච්ච එහෙම නැත්නම් සිදු කරමින් තිබිච්ච දේවල් ගැන තමයි past continuous tense එකේ කතා කරන්නේ. දැන් එතකොට මෙතන පොඩ්ඩක් හරියට අඳුර ගන්න simple tenses වලදී මතක නම් simple tenses වලදී තිබ්බේ මෙන්න මෙහෙම දිගාකට. මෙහෙම ඒවා තිබ්බේ. මතකද? simple tenses වලදී මෙහෙම දිගාකට මෙහෙම. සදාකාලික සත්‍ය, වර්තමාන කාලයට සත්‍ය, පුරුදු මෙහෙම දිගාකට තිබ්බේ. දැන් මේවා මේ අතර තියෙන්නේ. ඒ කියන්නේ ඒ දෙක අතරේ ඒ ටෙන්සස් දෙක අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. මේවා යම් මොහතක වෙන ඒවා අරව පුරුදු වගේ වෙන ඒවා. ඒ දෙක පැහැදිලිද? මේවා මෙහෙම. ඒ කියන්නේ මේ මොහොතේ. එතකොට සිම්පල් ටෙන්සස් වලදී මෙහෙම මේ අතර තිබ්බේ. ඒක පැහැදිලි වෙනසක් මේ ටෙන්සස් ಜಾති දෙක අතර. කන්ටිනියස් සහ සිම්පල් කියන ටෙන්සස් දෙක අතර තියෙන වෙනසක් තමයි ඒක පැහැදිලි වෙන්නේ. එතකොට මේවා දෙක එකට එකතු කරලා අභ්‍යාස කරනකොට ඔයගලට ඒක තවදුරටත් පැහැදිලි වෙයි. එතකොට මේ තියෙන්නේ අතීතයේ යම් මොහොතක සිදු වෙමින් තිබිච්ච සිදු කරමින් තිබිච්ච ක්‍රියා ඒවා තමයි past continuous වල අපි කතා කරන්නේ. මේ තියෙන මේ මොහොතේ සිදු වෙමින් තියෙන එහෙම නැත්නම් සිදු කරමින් තියෙන ක්‍රියා ඒවා තමයි present continuous tense එකේදී අපි කතා කරන්නේ. මේ තියෙන්නේ අනාගතයේ යම් මොහොතක් ඒ අනාගතයේ යම් මොහොතක සිදු වීමට නියමිත නැත්නම් සිදු කරන්න නියමිත දේවල් වලට තමයි future continuous tense පාවිච්චි කරන්නේ. හරිද? දැන් මේවා එහෙම වෙන තැන් තියෙනවා. අපි ඒවා යොදනකොට කතා කරමු. හැබැයි ඊට කලින් ඒ කියන්නේ දැන් මේ present continuous tense එක future විදිහට යොදා ගන්න පුළුවන් තැන් තියෙනවා. අපි ඒවලට වෙනම එන විදිහට කතා කරමු. නමුත් මේක තමයි මූලික තේරුම් ගැනීම. හරිද? ඉස්සෙල්ලාම එහෙමනේ. ඉස්සෙල්ලාම මූලික දේවල් ටික ඉස්සෙල්ලා උගන්වලා ඉන්න බෑ නේ. එතකොට මේ තමයි මූලිකම සැකස්ම. මේ ටෙන්සස් තුන. හරි අපි දැන් එහෙනම් මොනවද මේක ගොඩනගා ගන්න අවශ්‍ය කරන උපකරණ ටික මොනවද කියලා අපි ඊළඟට ඉගෙන ගමු. මෙන්න මේ වෙලාවල් වල තමයි අපි ටෙන්ස් එක පාවිච්චි කරන්නේ. එහෙමනම් මේ ටෙන්ස් එක පාවිච්චි කරන්නේ අපිට උවමනා වෙන උපකරණ ටික මොනවද කියලා අපි දැන් බලමු. අපි දැන් ඉස්සෙල්ලාම ගමු පොසිටිව් ස්ටේට්මන්ට් එක. මම තුනම එකපාර ගන්නවා. එතකොට ලේසි. පොසිටිව් ස්ටේට්මන්ට් එක. ඒ කියන්නේ අර්ථ අර්ථයේ ප්‍රකාශ. දැන් අපි උදාහරණ වලින් මේක එතකොට ලේසි. හරිද? උදාහරණ වලින් ගමු. මම ඉගෙන ගනිමින් ඉන්නවා. මම ඉගෙන ගනිමින් ඉන්නවා. අපි දැන් එක එක දාගෙන යනවා. මම කිව්වහම I ඉගෙන ගනිමින් එතකොට verb plus ing මේක ඇත්තටම present participle එක verb එක learn L E A R N ඒකත් එක්ක ing දාලා අපි හදා ගන්නවා learning L E A R N I N G ඉන්නවා කියන එකට මම වලට අදාළව දාගන්න B ක්‍රියාපදේ මොකක්ද? am. හරිනේ? එතකොට දැන් මේ තියෙන්නේ මම ඉගෙන ගනිමින් ඉන්නවා I learning am මේ තමයි සිංහල වචන ක්‍රමය. හැබැයි මේ ක්‍රමෙට නෙමෙයි අපි ඉංග්‍රීසියෙන් වචන හදන්නේ. I කොහොමද අපිට එන්නේ? I am learning. L E A R
NING. I am learning. හරිද? මේ තමයි present continuous tense වල positive statement එකකට උදාහරණයක්. present continuous tense වල positive statement වලට උදාහරණයක් තමයි මේ මම කිව්වේ. මම ඉගෙන ගනිමින් ඉන්නවා. හරිද? හරි. එතකොට මේ තියෙන්නේ මම ඉගෙන ගනිමින් ඉන්නවා කියලා මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ present continuous tense එක තමයි මේ. දැන් අපි මේකේම past continuous එක ගමු. දැන් past continuous tense එකට මේකේ එකම එක තමයි වෙනස් කරන්න තියෙන්නේ. මොකද්ද? මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන. දැන් මොකද එන්නේ? මම ඉගෙන ගනිමින් හිටියා. එතකොට I වලට අදාළව B ක්‍රියාපදේ මොකද්ද? was. එච්චරයි. දැන් කෙලිම මොකද්ද උනේ? I am learning තිබිච්ච එක I was learning වුණා. පැහැදිලිද? දැන් මොකද්ද උනේ? present continuous tense තිබිච්ච එක කෙලිම past continuous tense වුණා. දැන් මම ඉගෙන ගනිමින් හිටිය I was learning. දැන් tense එක කෙලිම මාරු වුණා. කරමින් ඉගෙන ගනිමින් ඉන්නවා ඉගෙන ගනිමින් හිටියා කියලා මාරු කරා. tense එක කෙලින්ම මාරු වුණා. එහෙමනම් දැන් මට කියන්න බලන්න මේක future continuous tense කරන්න මොකද කරන්න ඕනේ කියලා? Will be done. හරි. එතකොට සිංහල වචනේ මම ඉගෙන Indievi. ගනිමින් Indievi. මම ඉගෙන ගනිමින් ඉඳීවි. එතකොට මෙතන දාලා will be. හරිද? එතකොට මෙතන මොකක්ද දන්නේ? මෙන්න මෙච්චරයි වෙනස් කරන්න තියෙන්නේ. මේක මේ ටිකක් කැත නිසා මම මේක ආයෙම කරනවා. I will be learning. එතකොට මම ඉගෙන ගනිමින් ඉඳීවි. හරිද? හරි සරලයි මේ ටෙන්ස් එක. ඇත්තටම දැන් සිම්පල් කියන ටෙන්ස් එකේ ඉගෙන ගන්න තියෙනවට වඩා මේක ඇත්තටම දැන් මේකට සිම්පල් කියලා දැම්ම නම් හරි මඩේ ඉතින්. මොකද මේක හරි සරලයි. හරිද? මම ඉගෙන ගනිමින් ඉඳීවි. I will be learning. හරිද? ඔන්න අර්ථය ප්‍රකාශ ඉවර කරා. ඉවර කරා කියන්නේ ඉතින් be verbs තව තියෙන නිසා අපි වෙන be verb එකකුත් දාගමු. දාලා ඒ ටිකත් කරමු. නැත්නම් මේ ආකාරය මේකමයි. ඔහු කමින් ඉන්නවා. එතකොට ඔහු කිව්වම he කමින් කිව්වම verb plus ing කමින් කිව්වම verb plus ing එතකොට මොකද්ද කමින් කියන්නේ? කනවා කන්න කියන බේස් එක අරගෙන ඒකට ing දාන්න තියෙන්නේ. කනවා කන්න කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි වචනේ Eat. eat. ඒකට ing දාන්න. එතකොට කනවා කන්න කියන එකෙන් මේ හැඩතලේ හදා ගන්න. එතකොට eating. ඉන්නවා කියලා ගත්තාම මෙතන he තියෙන්නේ. වර්තමාන කාලේ මෙතන he තියෙන්නේ. එතකොට be verb එක Is. is. be verb එක is. එච්චරයි මතක තියාගන්න. එතකොට he eating is කියන්නේ සිංහල වචන ආකාරය. අපි ඒ ක්‍රමයට නෙවෙයි ඉංග්‍රීසියෙන් හදන්නේ. He is eating. දැන් මේ ටෙන්ස් එක මොකද්ද? present continuous tense එකේ positive statement එකක් තමයි මේ කරේ. present continuous tense එකේ positive statement එකක් මේ කරේ. ඔහු කමින් ඉන්නවා he is eating. දැන් අපි tense එක කෙලිම මාරු කරමු. කාලය කෙලිම මාරු කරමු. දැන් අපි past එකට යමු. past continuous tense. දැන් මෙතන වෙනස් කරන්න තියෙන්නේ මොකද්ද? ඔහු කමින්
ඉන්නවා කියන එක වෙනස් කරනවා හිටියා කියන. ඔහු කමින් හිටියා. දැන් එතකොට මෙතනට he වලට අදාළව අපිට අතීත කාලේ තියෙන be ක්‍රියාපද was were කියන එක මෙතන was දාගන්න. එතකොට මෙතන is වෙනුවට මෙතන was දාන්න. හරිද? ඔහු කමින් හිටියා. He was sitting. හරිද? ඔහු කමින් හිටියා. He was sitting. හරි? පැහැදිලි? දැන් මේකේ tense එක මාරු කරමු. future continuous tense වලට මාරු කරමු. දැන් මොකද කරන්න තියෙන්නේ? ඔහු කමින් එන්න මෙතන වෙනස් කරන්න තියෙන්නේ. මොකද හදන්න තියෙන්නේ? ඔහු කමින් ඉදීවි. දැන් ඒකට අදාළ be verb එක දාන්න. මොකක්ද be verb එක? will be. will be, හරිද? ආදෙන් දැම්මා. එතකොට he was eating වෙනකොට අපි මෙතන දානවා he will be eating. He will be eating. හරිනේ? එතකොට දැන් be verb තව එකක් ගන්න තියෙනවනේ. අපි බහුවචනෙකුත් දාලා තව එකක් ගමු උදාහරණයකට. එතකොට am ගත්තා, is ගත්තා. අපි ගමු රියදුරෝ එළවමින් ඉන්නවා. රියදුරෝ එළවමින් ඉන්නවා. රියදුරෝ කියලා කිව්වහම මොකද වචනේ? drivers. හරිද? දැන් මේකත් අපි හදාගන්න විදිහ ආයේ කතා කරගත්තොත් එහෙම එළවන්න කියන්නේ drive. මම සිම්පල් ලකුණෙන් දාන්න කැපිටල් දාන්න නැතු. මෙතන වාක්‍යයේ මුල නිසානේ D අපර කැපිටල් දාන්නේ. අපි එහෙම නැතු DRIVE දාගමු. මේ තියෙන එළවන්න. එතකොට මේකට DRIVE අගට R එකක් දාන්න. අතර මේ ER එක තමයි අපිට හදා ගන්න ඕන. මෙතන E එකක් තියෙන නිසා R එකක් දාන්න. driver. එතකොට එළවන කෙනා. හරිද? driver රියදුරා. DRIVER අගට S එකක් දානවා. ඒක වචන බහුවචන හදා ගන්න පළවෙනි ක්‍රමය. අගට S එකක් දානවා. හරිද? එතකොට drivers. ඒ කියන්නේ රියදුරෝ. දැන් මේ විදිහටම මේ විදිහට හදා ගන්න ගොඩක් ඒවා තියෙනවා. දැන් අපි ගත්තොත් farm කියන්නේ ගොවිපළ. එතකොට FARM දාලා ER දාගන්න. දැන් මොකද? ගොවිපළේ ඉන්න කෙනා කවුද? ගොවියා, farmer කියන්නේ ගොවියා. එතකොට FARMERS දැම්මොත් farmers. ගොවියෝ බහුවචන. හරිද? අපි හිතමු මොකක් හරි මෝටර් සයිකලයක් එලවගෙන යනවා නම්, ඒ කියන්නේ මෝටර් එලවනෝ නෙමෙයි අතන පදිනවා නම්, මෝටර් සයිකලයක් පදවනවා නම්, අශ්වයෙක් පදවගෙන යනවා නම්, ඒ වගේ අයට කියන රයිඩර්. දැන් මේ රයිඩර් හදාගන්නේ රයිඩ් වල. රයිඩ් කියන්නේ පදින්න කියන එක තමයි රයිඩ් කියන්නේ. එතකොට මේකේ RIDER මෙතන ER තමයි අපිට හදාගන්න ඕනේ. E තියෙන නිසා R දානවා. රයිඩර් කවුද? පදවන කෙනා, පදවන්නා. එතකොට RIDERS දැම්මොත් රයිඩර්ස් පදවන්නෝ. හරිද? මම මේ අහුවෙන දේවල් ඒ අතරමැද්දේ කියාගෙන යන්න පුළුවන් ඒවා මම කියාගෙන යනවා. හරිද? drivers දැන් එළවමින්නේ එළවන්න drive. එතකොට මේකට DRIVE එක ing දානවා. මේක කලිනුත් අපිට හම්බ වෙච්ච එකක් තියෙනවා. මෙතන මෙන්න මෙහෙම අගට e තිබිලා ing දානකොට
මේ e අහක් කරලා තමයි ing දාන්නේ. එතකොට driving driving ඉන්නවා රියදුරෝනේ am is are තුනෙන් එකක් තමයි. මොකද මේක present continuous tense එකකින් මේ තියෙන්නේ ඉන්නවා කියලා. එතකොට am is are තුනෙන් මොකද්ද මේකට දාන්නේ? කතෘ අනුව බලලා කිය. මෙතන දාන්න වෙන්නේ are. දැන් හරිද? drivers are driving. දැන් සිංහල ක්‍රමයේ කිව්වොත් drivers driving are. හැබැයි ඒ ක්‍රමයට නෙමෙයි ඉංග්‍රීසියෙන් කියන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට පටල ගන්න තැන ඔතන. සිංහල පද යොදන ක්‍රමයේ සිංහල පද පිළිවෙලයි ඉංග්‍රීසි පද පිළිවෙලයි වෙනස්. එතකොට සිංහලයෙන් මේ වචන මෙහෙම පරිවර්තනය කරන්න ගියාම හිර වෙනවා. ගොඩාක් අය හිර වෙන තැනක් එක. ඒකින්ද මුල මේ වචන තුන හදන වෙලාව ඉඳලම වචන ගන්න වැඩි වෙනකොට මේක තව සංකීර්ණ වෙනවා. ඒක නිසා මේ වෙලාවෙම මේ පද යෙදෙන ආකාරය වෙනස් කියන එක ඉගෙන ගන්න. එතකොට drivers are driving. Drivers are driving. දැන් එතකොට අපිට මේක ටෙන්ස් එක වෙනස් කරන්න ඕනේ. ටෙන්ස් එක වෙනස් කරමු අපි. දැන් අපි මේකේ present continuous එකේ අපි past continuous එකට යනවා. මෙන්න මෙතන වෙනස් කරන්න තියෙන එච්චරයි. රියදුරෝ එළවමින් හිටියා. එතකොට මෙතනට අතීත කාලේ was හරි were හරි තමයි දාන්න තියෙන්නේ. හැබැයි මෙතන කතෘ අනුව බලලා අපි අදාළ එක තෝරගන්නවා. was ද were ද කියලා. එතකොට මෙතන දාන්න තියෙන්නේ were. were. එතකොට drivers were driving. Drivers were driving. රියදුරෝ එළවමින් හිටියා. දැන් එහෙමනම් අපි ටෙන්ස් එක අනිත් එකටත් මාරු කරමු. රියදුරෝ එළවමින් ඉඳීවි. දැන් මෙතනට ගෙලිම will be දාමු. හරිද? දැන් වැඩි හරි. එතකොට drivers මෙතනට දානවා will be. Drivers will be driving. රියදුරෝ එළවමින් ඉඳීවි. Drivers will be driving. හරිද? දැන් එහෙමනම් අපි present continuous, past continuous, future continuous කියන තුනේම positive statement එක පාරි කරගන්න. හරිද? එහෙමනම් අපි negative statements වලට යමු. දැන් අපි එහෙමනම් මෙහෙමම මේකේ ඊළඟ කැලලට යමු. එහෙමනම් ඔන්න අපි negative statements වලට යනවා. නැත අර්ථයේ ප්‍රකාශ වලට අපි යනවා. දැන් නැත අර්ථයේ ප්‍රකාශ වලට යනකොට අපිට මේ නෑ කියන එක දාන්න තියෙන්නේ be ක්‍රියාපදයට එක්ක be ක්‍රියාපදයට පිටිපස්සේ. එතකොට be ක්‍රියාපදයට එක්ක දානවා කියනකොහම be ක්‍රියාපද 6 අරගෙන ඒ ටික අධ්‍යයනය කරා නම් හරි. එතකොට am වලට පිටිපස්සෙන් not දානවා. am not. is වලට පිටිපස්සෙන් not දානවා. is not. are වලට පිටිපස්සෙන් not දානවා. are not. ඊට පස්සේ was වලට පිටිපස්සෙන් not දානවා. was not. එතකොට මේ තුන ඇවිල්ලා present. මේ present. present. were වලට not දානවා. were not. එතකොට මේ past. ප්‍රශ්නේ එන්නේ future එකේ. දැන් අපි හැම එකටම කිව්වොත් එහෙම be ක්‍රියාපදයට පස්සේ not දානවා කියලා ඒ කතාව හරි මේ පහටම. මේ පහටම be ක්‍රියාපදයට පස්සේ තමයි not දාන්න තියෙන්නේ. හැබැයි මේකේ be ක්‍රියාපදේ will be නේ. future වල be ක්‍රියාපදේ will be නේ. will be වලට පස්සේ not දැම්මොත් වැරදි. මේකේ ඇත්තටම දාන්නේ will be Will එකේ not be. පැත්තට.
will not be. එතකොට will not be මේකට අතරම කට හුරු කරගන්න. මොකද will be not කියලා කොයිම වෙලාවකවත් යෙදෙන්නේ නැහැ will not be. හරිද? ඒක අතරම will not be කියලා කටට හුරු වුණාම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉබේ කියවෙනවා I won't be going there කියලා එහෙම ටක් ගාලා කියවෙනවා. හරිද? එතකොට future එක ගත්තාම will not be. දැන් මේක මේ විදිහට ලිව්වේ මේක කෙටි කිරීම contractions ගැනත් මෙහෙමම උගන්වලා දානවා. මේක හැබැයි මීට කලින් මම කරලා කියනවා. හැබැයි මේ වෙලාවෙත් අපි මතක් කරගන්න. එතකොට am not කියන එක ගත්තොත් am not කෙටි කරන්න බෑ. හරිද? am not කෙටි කරන්න බෑ. is not කෙටි කරන්න පුළුවන්. අපි ආයෙ මතක් කරගත්තොත් is not කියන එක මෙතන හිස් තැනක් තියෙනවා. එතකොට හිස් තැන කපනවා, o අකුර කපනවා, මෙතනට උඩකමාවක් දානවා. දාලා isn උඩකමා t isn't කියලා අපි මේක සද්ද කරනවා. is not isn't ඊට පස්සේ are not කියන එක ගත්තොත් ඒකෙත් ඒ විදිහම තමයි are not කියලා ගත්තොත් are හිස්තැනක් not කියලා තියෙන්නේ මේකේ හිස්තැන කපනවා o එක කපනවා උඩගමාවක් දානවා n සහ t අතරට එතකොට are not කියන එක AREN උඩගමා t aren't කියලා අපි શબ્ද කරනවා ඊට පස්සේ ඊළඟ එක was not කියන එක ඒකත් කෙටි කරනවා එතකොට WAS හිස්තැනක් not කියන එකේ මේ හිස්තැන කපනවා o අකුරත් කපනවා උඩගමාවක් දානවා එතනට එතකොට මේ was not කියන එක අපි දාගන්නවා wasn't කියලා was not wasn't ඊළඟට were not කියන එකත් ඒ විදිහයි එතකොට WERE හිස්තැනක් not කියන එක o අකුර කපලා දානවා හිස්තැන කපලා දානවා උඩගමාවක් දානවා එතකොට මෙතනට දාගන්නවා weren't කියලා අපි දාගන්නවා ඊට පස්සේ අපි යනවා future වලට future එකේදී අනාගත කාලයේදී ඇත්තටම මේක මේ විදිහට කරගන්න කෙටි කරගන්න ඕන නිසාමයි නැත්තම් will be not කියලා දාන්න පුළුවන් හැබැයි will be not කියලා දැම්මම බලන්න මම ඒකත් පැහැදිලි කරන්න දැන් will be not කියලා දැම්මොත් will be not කියලා දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න will be not කියලා දැම්මොත් be not කියන එකතු කරලා කෙටි කරගන්න විදියකුත් නැහැ. හරිද? එතකොට went වගේ එකක් හදාගන්න වෙන්නේ එහෙම කරන්න බෑ. එතකොට will be එකතු කරලා කෙටි කිරීමක් හදාගන්න බෑ. හරිද? ඉංග්‍රීසි භාෂාවේ එහෙම කෙටි කරන්නේ නැහැ. මේ දෙකම කෙටි කරන්න බෑ. කෙටි කරලා හදාගන්න නැහැ. දැන් මොකද කරන්නේ? මේ dot එක ගෙනල්ලා මෙතනට දාගන්නවා. දාගන්නේ මොකටද? will not be කියලා දාගන්නේ මොකද? මෙන්න මේ දෙක will not එකතු කරලා කෙටි කරන්න පුළුවන්. ඒ කඩේ කෙටි කරනවා. එතකොට මොකද කරන්නේ? මෙන්න මෙතන හිස් තැනයි i එකයි double l උයි සේරම කපලා දානවා එකකින්. ඊට පස්සේ මේ o එක ගෙනල්ලා එතනට දානවා. එතකොට මේ o එක දිවිච්ච තැනට උඩකමාවක් දානවා. එතකොට wo එතකොට මෙතන දිවිච්ච o එක ඉස්සරහට ගෙනවන්නේ won උඩකමා t. එතකොට won't be මෙන්න මේ b එක හලා ගන්න එපා. හරිද? මෙන්න මේ b එක හලා ගන්න එපා. simple tenses වලදී අපි will පාවිච්චි කරනවා. හැබැයි continuous tense වලදී අපි will be පාවිච්චි කරන්නේ. simple වලත් be ක්‍රියාව කියන්නේ be දාලා කියනකොට I will be good කියලා අපි කියනවා. හැබැයි ක්‍රියාපදේ දානකොට will විතරයි දාන්නේ. මෙතනදි will be තියෙනවා මේ be එක සමාන ලාවට මොකද ඇරෙනවා. හරිද? ඒ කියන්නේ අපි හිතමු මෙහෙම කියමු I will not be going කියලා මට කියන්න ඕන නම් හරිද?
I won't going කියලා කියවෙන්න පුළුවන්. අර B එක මග ඇරෙන්න පුළුවන්. ඒක හරියට පුරුදු වෙන්න මේ B එක මග අරගන්න එපා. I won't be going තමයි එන්නේ. හරිද? එතකොට දැන් මේකේ කෙටි කිරීම will not be කියන එකේ කෙටි කිරීම won't be. W O N උඩකමා T B. won't කියලා මෙතන හිස් තැනක් තියෙනවා. ඊට පස්සේ තමයි be. won't be. හරිනේ. ඔන්න නැතාර්ථයේ ප්‍රකාශ ටිකට යන්. කෙටි කිරීමුත් අපි එකපාර ඉගෙන ගත්තා. ඉංග්‍රීසි භාෂාව කතා කරන අය සාමාන්‍යයෙන් කෙටි කිරීම දාන්න කැමති. ඒක නිසා කෙටි කිරීම දාලා කියන එකේ කිසි ගැටලුවක් නැහැ. හොඳද? හැම වෙලාවෙම කෙටි කිරීම දැම්මයි කියලා ප්‍රශ්නයක් නැහැ. කෙටි කිරීම දාන එක තමයි ඒ කට්ටිය සාමාන්‍යයෙන් පුරුද්ද. හරි. එතකොට අපි ගමු මම බොමින් නෙමෙයි ඉන්නේ. හරිද? දැන් ඒතකොට මෙහෙම ටිකක් මෙහෙම නෙමෙයි අපි කියන්නේ මේ මම බොන්නේ නැහැ කියලා කියන්නේ. නේද? මේ වෙලාවේ මොකද කර ඉන්නේ? වතුර බොනවද? නෑ මම බොන්නේ නැහැ. මේ වෙලාවේ එහෙනම් මොකද මේ වෙලාව කරන්නේ? මම මේ කනවා. එහෙම කියන්නේ. එතකොට මෙන්න බලන්න. මොමින් නෙමෙයි ඉන්නේ. මොමින් නෙමෙයි ඉන්නේ. දැන් කොටස් තුනක් තියෙනවනේ. එතකොට I මොමින් කියන්නේ බොනවා බොන්න කියන එකේ ක්‍රියාපදේ මොකද්ද? drink. D R I N K. එතකොට මේකට ing දාලා හදා ගන්නවා. drink plus ing drinking. නෙමෙයි not. ඉන්නේ am. හරිද? ඔන්න දැන් කඩලා අසන්න පෙන්නලා තියෙනවා. දැන් එතකොට දැන් මම බොමින් නෙමෙයි ඉන්නේ. I drinking am not තමයි සිංහල වචන ක්‍රමය. හරිද? සිංහල වචන යෙදෙන ක්‍රමය. එතකොට ඉංග්‍රීසි වචනේ දෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි. ඉංග්‍රීසි වචනේ දෙන්නේ I ඉඳලා මෙතනට යනවා පස්සට යනවා ඊට පස්සේ. එතකොට අපිට එනවා I am not drinking කියලා කියනවා. I am not drinking. හරිද? I am not drinking. මෙතන තව එකක් තියෙනවා. මෙතන I am කියන එක ඕන නම් අපිට මෙහෙම I'm කියලා කෙටි කරන්න පුළුවන්. I'm කියලා කෙටි කරන්න පුළුවන්. මම දැන් මේ ටෙන්සස් ටික ඉගෙනුවෙන් පස්සේ මෙතනින් පස්සේ මේ ඉස්සරහට කෙටි කරන්න පුළුවන් ටිකක් ආයෙ උගන්වන්නම්. මේක ඉවර කරලා. ඒතකොට මම බොමින් නෙමෙයි ඉන්නේ. I am not drinking. හරිද? දැන් ඉතින් අපිට දැන් මේ present continuous tense එකනේ. present continuous tense එකේ negative statement එක. I am not drinking. දැන් මෙතන එක වචනය වෙනස් කරන්න තියෙන්නේ කාලය වෙනස් කරන්න. දැන් past වල වෙනස් කරනවා. මොකද කරන්නේ? මෙන්න මෙතන වෙනස් කරනවා. මෙන්න මෙතන වෙනස් කරනවා. එච්චරයි. එතකොට මම බොමින් නෙමෙයි හිටියේ. අතීතයේ යම් මොහොතක ඒ කියන වෙලාවේ මම බොමින් නෙමෙයි හිටියේ. එතකොට I මේකට අදාළ B ක්‍රියාපදයේ was එක්ක was නැත්නම් were තමයි යෙදෙන්නේ. එතකොට මෙතන was දැම්ම I නිසා. එතකොට I was not drinking. I was not drinking. දැන් මේක ඕනනම් කෙටි කරන්න පුළුවන්. was not එක නේද? අපිට was not එක ඕනනම් කෙටි කරන්න පුළුවන් wasn't කියලා. W A S N උඩගමා T. දැන් මේ දෙකම හරි. එතකොට I was not drinking, I wasn't drinking. දෙකම හරි. හරි ඊට පස්සේ දැන් මේක දානවා අපි දැන් අනාගත කාලෙට. මොකද කරන්න තියෙන්නේ? එක තැනයි වෙනස් කරන්න තියෙන්නේ. මම බොමින් නෙමෙයි හිටියේ කියන දැනට අපි දානවා මෙතනට මේකෙදි සිංහල ක්‍රමය පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. මම බොමින්
නෙමෙයි කියලා නෙමෙයි මෙතනදී දාන්න වෙන්නේ not කියලා දාන්න වෙන්නේ. නැහැ කියන අදහසට not කියලා දාන්න වෙන්නේ. not in the evening. හරිද? මම බොමින් නොඉඳීවි. එතකොට not කියලා කිව්වහම මෙතන not දෙනවා. ඉඳීවි කියන එකට will be එනවා. දැන් හැබැයි මෙතනදී මේ සම්පූර්ණ එකම අරගෙන හදන්න වෙන්නේ නොඉඳීවි කියලා කියන එකට. එතකොට I will not be drinking. මෙන්න මෙතන පොඩක් පරිස්සම් වෙන්න ඕන තැන. එතකොට I will not be not නෙමෙයි will not be drinking. දැන් එතකොට ඕන මෙන්න මේ කාලේ කෙටි කර හැකියි. will not කියන එක won't කිය කර හැකියි. WONT උඩකම T. I won't be drinking. හරිද? දැන් එතකොට මේ ඔන්න දැන් present එක කරා past එක කරා future එක කරා මෙතන දැන් I වලට අදාළව am was will be නේ ගත්තේ අපිට present එකේ තුනක් තියෙන නිසා අපි is are කියන දෙකටත් උදාහරණ දෙකක් ගමු. හරි එතකොට past continuous present continuous future continuous අපි I වලින් කරා. දැන් එහෙමනම් අපි is දාලා I am නේ. එතකොට is දාලා කරන එකක් අපි කරන්න ගමු. එතකොට ඇය දුවමින් ඉන්නවා කියලා ගමුකෝ. එතකොට නෑ කියලා නේ ගන්න ඕනේ. එතකොට කොටස් තුනක් එනවා. දුවමින් නෙමෙයි ඉන්නේ. ඇය දුවමින් නෙමෙයි ඉන්නේ. එතකොට මෙතන කොටස් තුනයි. දුවමින් නෙමෙයි ඉන්නේ. එතකොට ඇය කිව්වම she දුවමින් කියලා කිව්වම verb plus ing. දැන් මෙතන පොඩි කලින් අපි කතා කරපු එකක් තියෙනවා. run කියලා ගත්තාම අන්තිම අකුර හල් කිරීමක් ඊට කලින් තියෙන කෙටි ස්වරයක්. කෙටි ස්වරයක්. දැන් මේක දීර්ඝ ස්වරය වුණා නම් ආ කියන්නේ කෙටි ස්වරේ, ආ කියන්නේ දීර්ඝ ස්වරේ. ඈ කියන්නේ කෙටි ස්වරේ, ඈ කියන්නේ දීර්ඝ ස්වරේ. මේක මම කලින් අවස්ථාවක කතා කරලා දුන්නා. එතකොට මෙන්න මෙහෙම තියෙන වෙලාවල් වල හල් කිරීමයි ඊට කලින් කෙටි ස්වරයයි කියනවා නම් ing දානකොට ඩබල් වෙනවා. එතකොට මේක running වගේ තමයි එන්නේ. ආදියෝ ඩබල් වෙන්න ing. running වගේ තමයි එන්නේ. එහෙම කියන්නේ නැහැ. හරිද? running කියලා තමයි අපි කියන්නේ. she running. නෙමෙයි කියලා කියන එකට not එනවා. ඉන්නේ කියන එකට is එනවා. හරිනේ? දැන් එතකොට ඇය දුවමින් නෙමෙයි ඉන්නේ මේක ඉංග්‍රීසි වචන පිළිවෙලට නැතුව සිංහල වචන පිළිවෙලට කිව්වොත් she running not is. එහෙම නෙමෙයි හැබැයි ඉංග්‍රීසියෙන් පද ටික හදන්නේ. කොහොමද? she is not running. she is not running. හරිද? දැන් එතකොට නැතාර්ථයේ ප්‍රකාශය මේ තියෙන්නේ present continuous tense වල negative statement එකක් තමයි මේක කිව්වේ. දැන් අපි යමු past continuous tense එක negative statement එකට කරන්න තියෙන සරල දෙයක්. කොතනද වෙනස් කරන්න තියෙන එක වචනය වෙනස් කරන්න තියෙන්නේ. ඉන්නේ නැත්නම් be verb එක වෙනස් කරන්න. එච්චරයි. ඔර මෙන්න මෙතන වෙනස් කරන්න. එච්චරයි වෙනස් කරන්න තියෙන්නේ. එතකොට ඇය දුවමින් නෙමෙයි හිටියේ. එතකොට මෙතනට she නිසා අදාළ be ක්‍රියාපදේ was අපිට අතීත කාලයට අදාළ was were කියන දෙකම තියෙනවා. දෙකෙන් ඒක වචන වුණොත් was බහු වචන වුණොත් were. she කියන්නේ ඒක වචනයක් විතර මෙතනට අපි was දානවා. එතකොට she was not running. ඇය දුවමින් හිටියේ නැහැ කියන එක තමයි අදහස. ඇය දුවමින් නෙමෙයි හිටියේ. හරිනේ? ඔන්න කොටස් තුන. was not running. ඊට පස්සේ මේක අපිට අනාගත කාලේ කරන්න ඕන. එතකොට මෙන්න මෙතන නෙමෙයි හිටියේ කියන එක සම්පූර්ණයෙන් පොඩ වෙනස් කරන්න වෙනවා. no කියලා අපිට දාගන්න වෙන්නේ. ඇය දුවමින් no in the evening. මේ ආකෘතිය එකම තමයිද? no කියන්නේ not. in the evening කියන්නේ will be. will be.
දැන් මේක හදනකොට will be not කියලා නෙමෙයි අපි හදන්නේ will not be කියලා. එතකොට මෙතන දෙකක් ඉන්නේ එකක් විදිහට අපි ගමු මෙතනට. will not be. හරිද? එතකොට she will not be running. මෙතන ඉඩම අදින නිසා මම පොඩ්ඩක් දිග අරලා ගන්න. අකලා ගන්න. She will not be running. දැන් මෙතන ඕනනම් අපිට මේක පිළි කරන්න පුළුවන්. WON උඩකමා T. She won't be running. හරිද? She will not be running කියන එක අපිට ඕනනම් පිළි කරන්න පුළුවන්. She won't be running කියන. හරිද? දැන් ඔන්න B එක දාලා B ක්‍රියාපදයේ is දාලා අපි කරා I දාලා කරා. දැන් අපි ආදාළ කරන එකක් කරමු. බහුවචනයක් දාලා මේ ආකෘතියම හදලා බලමු. හරිද? එතකොට අපි ගමු ගැහැණු ළමයි කියලා ගමු. ගැහැණු ළමයි රූපවාහිනී අපිට මෙහෙන් ගන්නම් මම ඊළඟ දිනවල නැත්තම් ගැහැණු ළමයින් රූපවාහිනී නරඹමින් ඉන්නවා. නරඹමින් නෙමෙයි ඉන්නේ. නෙගටිව් එක නෙන්න ඕනේ. නරඹමින් නෙමෙයි ඉන්නේ. නෙමෙයි ඉන්නේ. නරඹමින් නෙමෙයි ඉන්නේ. එතකොට ගැහැණු ළමයි කිව්වම girls GIRLS රූපවාහිනී කියන්නේ ටෙලිවිෂන් TELEVISION නරඹමින් කියන්නේ be verb plus ing watching, sorry be verb නෙමෙයි verb plus ing ඔව් watch plus ing තමයි එන්නේ verb plus ing WATCH plus ing watching නෙමෙයි කියන්නේ not ඉන්නේ කියන්නේ මෙතන girls නේ බහුවචනයක් නේ එතකොට ඉන්නේ කිව්වහම එතකොට girls are not watching television girls are not watching 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 television TELEVISION දැන් මෙතන මෙන්න මෙතන ඕන are not කියන එක අපිට කෙටි කරන්න පුළුවන් aren't කියලා AREN උඩකමා T girls aren't watching television කියලා අපිට හදන්න පුළුවන් දැන් ඉතින් මේ present continuous tense අපි මේක පාස් කරගන්න පොඩි දැනයි වෙනස් කරන්න තියෙන්නේ. මෙන්න මෙතන. නෙමෙයි ඉන්නේ. ඒක මෙන්න මෙතන වෙනස් කරන්න නෑ එච්චරයි. ගැහැණු ළමයි රූපවාහිනී නරඹමින් නෙමෙයි හිටියේ. ඒක මෙතනට girls නේ බහුවචනයක් නේ. ඒක මෙතන දානවා were WERE එතකොට girls were not watching television. Girls were not watching television. දැන් කර මෙතන were not එක ඕනනම් අපිට පිටි කරන්න පුළුවන්. WEREN උඩකමා T. Girls weren't watching television කියලා ඕනනම් අපිට හදාගන්න පුළුවන්. හරිද? දැන් එතකොට ඔන්න present continuous tense එක කරා past continuous tense එක කරා future continuous tense එකට මෙන්න මෙතන නෙමෙයි හිටියේ කියන එක මේ දෙකම පොඩ්ඩක් වෙනස් කර ගන්න වෙනවා.
Naramba mean නොඉඳීවි no. නොඉඳීවි එතකොට no කිව්වම not ඉඳීවි will be. will be දැන් මේක සම්පූර්ණ එකට අරගෙන හදන්න වෙනවා will Will not not be be. කියලා. එතකොට girls will not be watching television. Girls will not be watching television. මෙන්න මෙතන වෙනස් කරා ඉතින්. එතකොට මේ will not කෑල්ල ඕන කෙටි කරනවා. won't. W O N උඩගම T. Girls will not be watching television. ඕන අපිට කෙටි කරා හැකි girls won't be television. Girls won't be watching television කියලා කෙටි කරන්න ඕන. එතකොට නෙගටිව් ස්ටේට්මන්ට් එකක් ඉවරයි. දැන් අපි යනවා පොසිටිව් ක්වෙස්චන් එකට. දැන් යනවා පොසිටිව් ක්වෙස්චන් එකට. පොසිටිව් ක්වෙස්චන් එකේදී අපි කලින් ඒවයි කරා වගේම කලින් ඒවයි හෙල්පින් verb එක ඉස්සරහට ගෙනිච්චා වගේ මේවයි අපිට කරන්න තියෙන්නේ be verb වලදී be verb ඉස්සරහට ගෙනිච්චා වගේ simple tenses වලදී continuous එකේ be verb එක ඉස්සරහට ගෙනියන්න විතරයි තියෙන්නේ. හරිද? එච්චරයි. එතකොට මේකේ positive question එකේ positive question කියන්නේ අත අර්ථයේ ප්‍රශ්න අත අර්ථයේ ප්‍රශ්න අතාර්ථයේ ප්‍රශ්න වලදී මතක නම් අපි පියවර 3ක් කරා. B ක්‍රියාපදයෙන් උඩට ගෙනිච්චා. අගට ප්‍රශ්නාර්ථ ලකුණක් දාගත්තා. capital simple හදාගත්තා. මේ positive statement එකේ ඉඳලා positive question එකට යනකොට තමයි මේක කරේ. මතකයි නේ? ඔව්. එතකොට ඔය තුන තමයි මේකෙත් කරන්න තියෙන්නේ. එච්චරයි. මේක කරපු ගමන් අපිට උත්තර ටික හැදිලා එනවා. කියන්නේ අපිට මේ ප්‍රශ්න ටික පොසිටිව් ක්වෙස්චන් ටික හැදිලා එනවා. එහෙනම් අපි හදුවා. එතකොට අපි ගමු මම කමින්ද ඉන්නේ. මම කමින්ද ඉන්නේ. එතකොට අපි මුලින්ම දාගන්නේ B ක්‍රියාපදේ. මොකද්ද මේකට අදාළ B ක්‍රියාපදේ? මොකද අදාළ B ක්‍රියාපදේ? am. මම කියන එක I, coming කියන එක eating. මේ ඉන්නේ කියන එක තමයි මෙතන ඉස්සරහට අපි අරන් තියෙන්නේ. එතකොට am I eating? මම කමින්ද ඉන්නේ. මම කමින්ද ඉන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක පොසිටිව් ස්ටේට්මන්ට් එකේ ඉඳලා අපි ආවොත් එහෙම පොසිටිව් එකක් විතරක් මම කරලා දෙන්නම්. ඊළඟට මේක මෙහෙම පොඩක් ගාලා හදාගෙන යන්න. මම කමින් ඉන්නවා නැත්නම් මම කමින් ඉන්නේ. මම කමින් ඉන්නේ. එතකොට I eating am. මේක අපි ගෙලින්ම හදාගත්තා. I am eating කියලා. මේ ඇවිල්ලා පොසිටිව් ස්ටේට්මන්ට් එක. එතකොට මේකේ පොසිටිව් ක්වෙස්චන් එක හදනකොට අපි කිව්වා be verb එක ඉස්සරහට ගෙනියන්න. අගට ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න. simple capital හදාගන්න. එතකොට am I eating am I eating? දැන් ඒතකොට මේ පොසිටිව් ස්ටේට්මන්ට් එකේ ඉඳලා පොසිටිව් ක්වෙස්චන් එකට හදන එක දැන් අපි අවස්ථා ගණනාවකදී කරලා තියෙන නිසා මම මේ ක්‍රමයට හද ඉන්නේ නැහැ. අර එකපාරම
හදලා ගන්න. හරිද? එතකොට දැන් ආයෙ අපි මේකේ පළවෙනි උදාහරණයට යන්න. මම කමින්ද ඉන්නේ. මම කමින්ද ඉන්නේ. හරිද? මම කමින්ද ඉන්නේ. be verb එක ඉස්සරහට දාගත්තා am I eating. හරිනේ? දැන් අපි එහෙමනම් මේකේ tense එක වෙනස් කරමු. දැන් මේ ඇවිල්ලා present continuous tense එක. දැන් අපි past continuous tense වලට යමු. මොකද කරන්න තියෙන්නේ? මෙතන be verb එක වෙනස් වෙන්න ඕනේ. මෙන්න මෙතන මේක වෙනස් වෙන්න ඕනේ. එතකොට මම කමින්ද හිටියේ. එතකොට මෙතන was දාන්න. එච්චරයි. Was I eating? මම කමින්ද හිටියේ. Was I eating? ඊට පස්සේ අපි එහෙමනම් future continuous වලට යමු. මෙන්න මෙතන පොඩි වෙනසක් වෙනවා. ඒක නිසා මම මේක හදලම කියන්න එකපාරට. මම කමින් ඉඳීවිද? දැන් අපි පොසිටිව් ස්ටේට්මන්ට් එක අරගෙන එතන ඉඳලා හදලා පෙන්නන්නම් මම. එතකොට මම කමින් ඉඳීවි කිව්වහම I will be eating. මම එකපාර හදලාම ලියන්නම්. I will be eating. දැන් මෙතන මේ be ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවනේ. එතකොට ඉස්සරහට අරන් යන්නේ මොකද්ද? will ඉස්සරහට යන්නත් පුළුවන්, be ඉස්සරහට අරන් යන්නත් පුළුවන්. දෙකම අරන් යන්නේ නැහැ. මේකේ මොකද්ද ඉස්සරහට අරන් යන්නේ? will විතරයි. එතකොට මේක ඇත්තටම වෙන්නේ මොකද්ද? මේක ඇත්තටම වෙන්නේ will be මැද්දට subject එක දැම්මා වගේ වැඩක් නෙවෙයි වෙලා තියෙන්නේ. පේනවද? මේක මැද්දට පැරෂූට් එකක් ගෙනල්ලා බාලා තියෙන්නේ. I. දැන් අපි හිතමු subject එක my mother කියලා, මගේ අම්මා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? will my mother be? තේරුණාද මම කියපු දේ? ඒ කියන්නේ will I be eating නෙමෙයි තියෙන්නේ. මගේ අම්මා කමින් ඉඳීද කියලා කිව්වොත් එහෙම will my mother be eating? දැන් එතකොට subject එක නැත්නම් කර්තෘ මේ දෙක මැද්දට වැටෙන එක තමයි වෙන්නේ. will my mother be eating? will my sister be eating? හරිද? එතකොට ඇත්තටම මේක වෙලා තියෙන්නේ මේ will කොටස විතරයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ, be එක තිබිච්ච තැනම තිබිලා තියෙන්නේ. එතකොට මම කමින් ඉඳීවි කියන එකෙන් අපි මම කමින් ඉඳීවිද කියන එක ගත්තොත් will විතරයි අපි ඉස්සරහට ගන්නෙ. එතකොට will I be eating? will I be eating? දැන් එහෙමනම් I වලට අදාළව අපි present continuous tense එකයි past continuous tense එකයි future continuous tense එකයි ආවරණය කරා. එතකොට am I eating? was I eating? will I be eating? හරිද? අපි එහෙමනම් ඊළඟ be verb එකට දැන් be verb තුනක් තියෙනවානේ, am, is, are කියලා. එතකොට am අපි ආවරණය කරපු නිසා අපි ඊළඟට is ආවරණය කරමු, ඊළඟට are ආවරණය කරමු. දැන් එහෙමනම් අපි I නේ ගත්තේ. අපි එකක් ගමු සමන් ලියමින් ඉඳීවිද?
ඉඳීවිද කියලා කිව්වොත් ෆියුචර් ඉන්නවද සමන් ලියමින් ඉන්නවද එතකොට ඔන්න අපි පොසිටිව් ක්වෙස්චන් එකේ තමයි මේ ඉන්නේ එතකොට be verb එක ඉස්සරහට දා ගන්න ඕනේ මොකද්ද be verb එක will is is sorry sir එතකොට සමන් කියන එකේ s capital දාන්න ඕනේ වාක්‍ය මැද උගත් s a m a n is සමන් ලියමින් කියන එකේ writing w r i t i n g හරිද is සමන් writing සමන් ලියමින් ඉන්නවද දැන් අපිට මේකේ මේ present continuous tense එකේ මේ positive question එක අපි ගත්තේ එහෙමනම් අපි past continuous tense එකෙන් මේක ගමු පොඩි තැනයි වෙනස් කරන්න තියෙන්නේ සමන් ලියමින් ඉන්නවාද නෙමෙයි සමන් ලියමින් හිටියද එතකොට ඉංග්‍රීසි එකේ එක තැනයි අපිට වෙනස් කරන්න තියෙන්නේ is වෙනුවට අපිට දාන්න වෙනවා මොකද was तो समान ලියමින් හිටියද was සමන් writing හරිනේ දැන් එහෙමනම් ඔන්න past continuous tense එකත් අපි කරා එහෙමනම් future continuous tense එකට අපි සමන් ලියමින් හිටියාද නෙමෙයි අපි දානවා සමන් ලියමින් ඉඳීවිද ඒ කියන්නේ මේ අනාගතයේ යම් මොහොතක ඔය කියන වෙලාවේ සමන් ලියලියේ ඉඳීද මම නම් හිතන්නේ සමන් ලියලියේ ඉඳී කියලා. හරිද? එතකොට මෙතනට මොකක්ද දාන්නේ? මෙන්න මෙතන වෙනස් වෙනවා. සමන් දෙපැත්තට නේද? දෙන්න දෙපැත්තෙන් කාන්ති මැද්දෙන් වගේ දෙන්න දෙපැත්තෙන් සමන් මැද්දෙන් කියලා එන්නේ. එතකොට කොහොමද මේක එන්නේ? will සමන් be writing will සමන් be writing සමන් ලියමින් ඉඳීවිද හරිනේ දැන් අපි එහෙමනම් am වලින් එකක් be verb එකක් ගත්තා is වලින් එකක් ගත්තා අපි are වලින් එකක් ගමු එතකොට අපිට බහුවචනයක් දාන්න තියෙන්නේ එතකොට මොකද දාන්නේ own පිහිනමින් අපි ගමු own ගයමින් ඉඳීවිද කිව්වොත් අනාගතේ අපි ගයමින් ඉන්නවාද කියලා ගමු. ඔවුන් ගයමින් ඉන්නවාද? එතකොට ඉන්නවාද කියන්නේ present ඔවුන් නිසා අපිට බහුවචන තමයි දාගන්නේ. එතකොට ඔවුන් නම් they गायना करना කියන්නේ sing s i n g එතකොට මේකට ing දාලා තමයි ගන්න singing එතකොට අපේ ප්‍රශ්නේ හැදිලා එනවා are they singing s i n g i n g are they singing කියලා අපිට හැදිලා එනවා දැන් ඔන්න present continuous tense එකේ positive question එක අපි කරේ past continuous එක වුණාම මෙතන පොඩි තැනක් වෙනස් වෙන්න තියෙනවා එතකොට ඔවුන් ගයමින් ඉන්නවාද නෙමෙයි ඔවුන් ගයමින් මොකද හිටියවද එතකොට මෙතන be verb එක ඉස්සරහා be verb එක වෙනස් වෙනවා ඉතින් එතකොට ආදී නෙමෙයි එතකොට මොකද එන්නේ was නෙමෙයි verb ඔව් were they singing හරිද were they singing දැන් අපි
අපි තාම මේ මාර්ග නීති එහෙම ඉගෙන ගන්න මේ රියදුරු බලපත්‍රය ලබා ගන්න පළවෙනි මුල් අවධියේ ඉන්නේ කියලා මම වරදිනවා. කිසි ගැටලුවක් නැහැ. හොඳට වරද්දන්න. වරද්ද හදාගන්න. හරිද? were they singing? ඔවුන් ගයමින් හිටියාද? දැන් ඊට පස්සේ අපි ෆියුචර් වලට එනවා. ඔවුන් ගයමින් හිටියාද නෙමේ. ඔවුන් ගයමින් ඉඳීවිද? ඔවුන් ගයමින් ඉඳීවිද? එතකොට will be එක මැද්දට තමයි subject එක එන්නේ. එතකොට will they be? ඔවුන් ගයමින් ඉඳීවිද? will they be singing? හරිද? එතකොට past present future ටික කව වුණා. එතකොට are they singing? Were they singing? Will they be singing? හරිනේ? ඊට පස්සේ එහෙමනම් ඔන්න දැන් positive question එකත් හරි. දැන් අපි ඉන්නේ නෑ. හරි සමහර මේ tense එක. ඊට පස්සේ අපි යමු negative statement එකට. නෑ. negative question එක අපි යමු. දැන් එතකොට ආයෙ මතක් කරගත්තොත් අපි අර negative question එකේ negative statement එකේ ඉඳලා negative question එකට එනකොට ඊට කලින් අවස්ථාවකදී අපි කරනකොට කිව්වා කාරණා හතරක් කරන්න කියලා. 1යි 2යි 3යි 4යි. මතක් කරලා බලන්න. පළවෙනි එක අපි කිව්වා කෙටි කරන්න ඕනේ කියලා. be verb එකයි not එකයි කෙටි කරන්න ඕනේ. ඊට පස්සේ කෙටි කරපු එක වාක්‍යයේ මුලට දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ අගට ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න ඕනේ. ඊළඟට සිම්පල් කැපිටල් හදාගන්න ඕනේ. ඕකනේ අපි කිව්වේ. කොහොමනේ අපි කරන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් ඒක මෙතනින් පටන් අරගෙන මෙතනට එන විදිහට එහෙම කරන්න යන්නේ නැතුව අපි එකපාරම කරමු. නේද? ඒක දැන් කරලා පොඩි පරිචයක් තියෙනවනේ දැන් ඒක කරන්න හැටි කියන්නේ. ඒක නිසා අපි negative statement එක එකපාර හදමු. negative question එක එකපාර හදමු. නැත්නම් ප්‍රශ්න. දැන් මොකද කරන්නේ? අපි present වල එකක් ගමු. am දාන්න අපි එකක් හදමු. am. ඒ කියන්නේ am කියන්නේ අනිවාර්යෙන් I වලින් පටන් ගන්න බෑ. අපි දාමු මම ඇවිදිමින් නෙමෙයිද ඉන්නේ. මම ඇවිදිමින් නෙමෙයිද ඉන්නේ. හරිද? දැන් එතකොට අපි කරන්න ඕනේ එක කරපු එකපාර. මෙතන am not තියෙනවා. am not කෙටි කරන්න තියෙන්නේ. නේද? හැබැයි නීතියක් තියෙනවා am not කෙටි කරන්න බෑ කියලා. නේද? ඔව්. එතකොට දැන් අපේ ගෙදර ලොකු කොටයක් තියෙනවා. ඒක කපා ගන්න පොරවක් ඕන. අපේ ගෙදර පොරවක් නැහැ. දැන් මොකද කරන්නේ? පොරවක් තියෙනවා එහා ගෙදර. ගෙවල් දෙකක පොරව දෙකක් තියෙනවා. අපි එක ගෙදරකට ගිහලා පොරවක් කිල්ල ගන්නවා. දැන් අපිට පොරව දෙකක් තියෙනවා. මොනවද පොරව දෙක? එකක් aunt අනිත් එක isn't. දැන් මොන පොරවද ඊළඟන්නේ? aunt පොරව ඊළඟ. aunt පොරව ඊළඟගෙන අපි අපේ ගෙදර තියෙන කොටේ කපනවා. හරිද? හැබැයි කොට කපන්න විතරයි මේක ඉල්ල ගන්න පුළුවන්. ඒ මිනිසුන්ට ආපහු ගෙනිහිල්ලා දෙන්න ඕනේ වෙන වෙලාවල් වල. හරිද? එතකොට මේ නැත අර්ථයේ මමත් එක්ක විතරයි මේ සෙල්ලම කරන්න පුළුවන්. අනිත් වෙලාවල් වලට ඒවා ඒ කට්ටියට දීලා කියනවා. හරිද? ඒ පොරව අපේ නෙමෙයි මේ වෙලාවට මේ වැඩේ කරගන්න විතරයි මේ පොරව ඉල්ලගෙන තියෙන්නේ. එතකොට aunt අපි ඉස්සරහට දැම්මා AREN උඩකමා T aunt මම ඇවිදිමින් නෙමෙයිද ඉන්නේ. එතකොට aunt I ඇවිදිනවා ඇවිදින ක්‍රියාපදේ මොකද්ද?
Walk. walk Walk. walk එතකොට walk walk වලට අපි ing දාලා ලියා ගන්නවා walking ප්‍රශ්න අල්පනා කරනවත් අකට දැන් aren't I walking මම ඇවිදිමින් නෙමෙයිද ඉන්නේ දැන් මේක අපිට අතීත කාලයට හරව ගන්න ඕනේ past continuous tense එකට negative question එක මෙන්න මෙතන වෙනස් කරනවා. එතකොට මෙතන aren't එක වෙනස් කරා. හරිද? එතකොට මම ඇවිදිමින් නෙමෙයිද හිටියේ. එතකොට මෙතන දාන්නේ මොකද්ද? be verb එක was not. මේක කෙටි වෙන්න ඕනේ. එතකොට wasn't. Wasn't. Wasn't I walking? Walking. Wasn't I walking? මම ඇවිදිමින් නෙමෙයිද කියෝ කියන වෙලාවේ මම ඇවිද නෙමෙයිද හිටියේ. ඒක තමයි ඔය ප්‍රශ්නේ. හරි අතීතයේ යම් මොහොතක. හරිද? ඊට පස්සේ දැන් මේක අපිට future continuous tense එකට දාගන්න ඕන. negative question එක හදාගන්න. මම ඇවිදිමින් නෙමෙයිද හිටියේ කියන එක මේක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. එතකොට ඇවිදිමින් හිටියාද? අනාගත කාලේ හිටියාද උනොත් අපි නෑ ඒක මැදිහත් වෙන්න එපා මම ලියලාම පෙන්නන්න. ඇවිදිමින් no ඉන්දිවි ද මෙහෙම අපි කවදාවත් මේ වහන්නේ හැබැයි මම ඇවිදින එකක් නැද්ද කියලා තමයි අහන්නේ. මම ඇවිදින්න එකක් නැද්ද කියලා තමයි අපි අහන්නේ. මේ ඇවිද ඉන්න එකක් නැද්ද? එහෙම තමයි අපි අහන්නේ. මෙතන මේ අර ටිකක් මේ ලිඛිත භාෂාවට පොඩ්ඩක් ළඟින් යන විදිහට මේක තියෙන නිසා නොයිදීවිද කියලා ටිකක් හදාගත්තා. හදලා මම එක දවසක් කියවනේ මේ සිංහල මේ අපට ඕන විදිහට හැඩතල අරගෙන හදා ගන්නවා. දැන් නිකන් හිතන්නකෝ ගඟක් නිකන් ගලාගෙන යනවා. පොඩි ගඟක් කලපාරක් දොළපාරක් තියෙනවා. දැන් අපිට ජල විදුලිය හදා ගන්න ඕනේ. කුඩා ජල විදුලි බලාගාරයක් හදා ගන්න ඕනේ. දැන් ඕකෙන් හදන්න පුළුවන්? බෑ. මොකද අපි කරන්නේ? පොඩි බන්ට් එකක් ගහලා හරස් කරලා වතුර අපිට ඕන පැත්තෙන් අරන් ගිහිල්ලා තමයි ටර්බයින් එක කරපු ගන්න. ඒ වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. ගඟ නිකන් ගලන් ගියා නම් මොකද්ද? මම ඇවිද ඉන්න එකක් නැද්ද? ඔක තමයි ගඟ සාමාන්‍යයෙන් ගලන් යන විදිය. එහෙම වුණා නම් අපිට ජල විදුලිය හදා ගන්න බැරි නිසා අපි වැව් බන්ට් එකක් දාලා පොඩි බන්ට් එකක් දාලා පැත්තකින් අරන් ගිහලා වෙන පැත්තකින් අපිට ඕන විදිහට වැඩේ කරගන්නවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. මෙහෙම කවදාවත් අපි අහන්නේ නැහැ. හරිද? මගේ ජීවිතේ කිසිම දවසක මේක මෙහෙම අහනවා අහලා නැහැ. හරිද? හැබැයි මේක ඉගෙන ගන්න ඕන නිසා අපි මේක අදා ගන්නවා. මම ඇවිදිමින් නොඉඳීවිද. එතකොට wasn't I walking? Wasn't I walking? හරිද? sorry. මම ඇවිදිමින් හිටියේ නැද්ද නෙමෙයි. එතකොට ඇවිදිමින් නොඉඳීවිද අනාගත කාල අපිට එන්නේ. එතකොට දැන් මොකද කරන්නේ? මේකේ want තමයි ඉස්සරහට ගේන්නේ. be එහෙමම තියෙනවා. ඒක මැද්දට තමයි subject එක එන්නේ. එතකොට won't I be walking? හරිනේ. මම ඇවිදිමින් නොඉඳීවිද won't I be walking? එතකොට මගේ තාත්තා කෙනෙක් හිටියනම් won't my father be walking? මගේ සහෝදරිය කෙනෙක් කිව්වනම් won't my sister be walking? තේරුණාද? මගේ යහළුවා කිව්වනම් won't my friend be walking? ඒ කියන්නේ සර් එතකොට මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකම මැදට තමයි එන්නේ. ඒ කියන්නේ අර මයි කියන එකත් එක්කනේ. ඔව් දැන් සබ්ජෙක්ට් එකේ මොකක් හරි මෙහෙම කියන්නකෝ. අපි හිතමු මගේ අයියාගේ යහළුවා. මගේ
අයියාගේ යහළුවා. හරිද? එතකොට මේක තමයි ඇත්තටම සබ්ජෙක්ට් එක. එතකොට my elder brother වැඩිමහල් සහෝදරයා කියන එකනේ අයියා කියන එකට ඒකට කියන්නේ my elder brother ELDER elder brother අයිතිය හංගවන්න උඩකම S දානවා. හරිද? my elder brother's friend FRIEND. දැන් කොහොමද කියන්නේ? Won't my elder brother's friend be walking? හරි සර්. මේක තමයි සබ්ජෙක්ට් එක. හැබැයි මේ මුළු සබ්ජෙක්ට් එකම won't be එක මැද්දට ඉන්න ඕනේ. ඒතකොට මේ පැත්තට එනවා won't. මේ පැත්තට එනවා be. එතකොට won't my elder brother's ටිකක් කියගෙන යනකොට මග අමතකත් වෙනවා ඒක. Won't my elder brother's friend be walking? හරිද? එතකොට won't I be walking? දැන් ඔන්න I දාලා අපි එකක් හැදුවා. එහෙමනම් is දාලා එකක් හදමු. නැතාර්ථයේ ප්‍රශ්න වලට present වලට අපි දැන් am වලින් කරා. ඒක නිසා is එකක් ගමු. එතකොට කපිල හෝදමින් නෙමෙයිද ඉන්නේ? ප්‍රශ්නාර්ථ ලකුණු. දැන් එතකොට නෙමෙයිද ඉන්නේ කියන එකනේ අපි ඉස්සරහට දාගන්න ඕනේ. එතකොට ඉන්නේ වර්තමාන කාලෙනේ isn't. එතකොට අපි දාගන්නවා isn't. කපිල කියනකොට K කැපිටල් දානවා නමක් නිසා, මිනිස්සෙක්ගේ නමක් නිසා කපිල washing. isn't කපිල washing. කපිල හොදමින් නෙමෙයිද ඉන්නේ? මේ වෙලාවේ හොදවද නෙමෙයිද ඉන්නේ? කපිල වෙන වැඩක් කර ඉන්නේ. මොකද කර ඉන්නේ? දැන් අපි මේක නැවත present continuous tense එකේ negative statement එක අපි හැදුවා. past එක හදාගමු. එතකොට කපිල හොදමින් නෙමෙයිද ඉන්නේ කියන එකේ කපිල හොදමින් නෙමෙයිද හිටියේ? දැන් එතකොට මෙතනට අපිට isn't දාන්න බෑ. අදාළ දී ක්‍රියාපදේ කෙටි කරලා තමයි මෙතනට දාන්න වෙන්නේ. එතකොට මෙතන දාන්න wasn't. WASN උඩකමා T. wasn't කපිල washing. කපිල හොදමින් නෙමෙයිද හිටියේ? ඔය කියන වෙලාවේ මොකද කපිල කරගෙන හිටියේ? කපිල හොද නෙමෙයිද හිටියේ? ඒක තමයි මේ අහන්නේ. ඊට පස්සේ අපි එහෙමනම් future continuous tense වලට යන්න negative එකට negative question එකට. ඔන්න එතකොට මෙතන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මෙතන කෑලි දෙක මැද්දට තමයි subject එක එන්නේ. කපිල හොදමින් no ඉඳීවිද? එතකොට අපි දානවා won't will not කියන එක කෙටි කරලා won't කපිල be. won't කපිල be washing. කපිල හොදමින් නොඉඳීවිද? දැන් එතකොට am වලින් දැම්මා, is වලින් දැම්මා, අපි are වලින් එකක් ගමු. දැන් නම් ඉතින් මේ වෙනකොට මේක මුලින් ඉඳලා පිළිවෙලට බලාගෙන යනවා. මේවා ඉක්මනට දැන් හදාගෙන යන්න පුළුවන්. හරිද? අපි ගමු වඳුරෝ කමින් නෙමෙයිද ඉන්නේ? දැන් සාමාන්‍යයෙන් මේකත් මම විශේෂයෙන් කියන්න ඕන තරක් මේ
මේ monkey කියන එකේ බහුවචනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන වචනවලදී අපි සාමාන්‍යයෙන් කියන්නේ y අගට තියෙනවා නම් y අහක් කරලා ies දානවා කියලා. හරිද? කොහොම තමයි අපි කියන්නේ. ඒක වචනේ y අගට තිබුණොත් සාමාන්‍යයෙන් y අයින් කරලා ies දානවා. දැන් මේ y අයින් කරලා ies දාන්න නැතුව කෙලින්ම s දාන තරක් තමයි මේ monkey වල එන්නේ. එතකොට M O N K E Y තමයි monkey. හරිද? එතකොට මේකේ අපි බලන්නේ මේ y අකුරට කලින් අකුර මොකක්ද කියන්නේ. y අකුරට කලින් අකුර මොකක්ද කියලා තමයි අපි බලන්නේ. ඒතකොට y අකුරට කලින් අකුර ස්වරයක් නම් y අකුරට කලින් අකුර ස්වරයක් නම් හරිද? මේකට කෙලින්ම s එකතු කරනවා. හරිද? A E I O U වලින් එකක් නම් A E I O U වලින් එකක් නම් y අකුරට කලින් තියෙන්නේ කෙලින්ම s එකක් එකතු කරනවා. වෙන අකුරක් තියෙනවා නම් තමයි y එකට කලින් වෙන අකුරක් තියෙනවා නම් තමයි y අයින් කරලා මෙන්න මේ ක්‍රමෙන් දාන්නේ. හරිද? එතකොට මෙතන අපි කරේ monkey කියන එකට කෙලින්ම s දැම්මා. මොකද මේකේ ප්‍රශ්නේ es sorry ey y එකට කලින් තියෙන්නේ ස්වරයක් a e i o u වලින් එකක්. එතකොට දැන් හිතන්නකො මෙහෙම I E Y E එතකොට y නෙමෙයි අකට තියෙන්නේ. අපි ගමු key යතුර y වලට කලින් තියෙන අකුර මොකද්ද? E. E. එතකොට ස්වරයක් නේ. එතකොට යතුරු ගොඩක් කියලා කියන්නේ කොහොමද? keys. කෙලින්ම s දාන්න. ඇයි මේකට කලින් තියෙන්නේ? ස්වරයක් නිසා. එතකොට මෙතනත් ඒකම තමයි මං keys කියලා කියනකොට මෙතන කෙලින්ම අපි s දාන්නේ. හරිද? ies දාන්න බෑ මෙතන. y අයින් කරලා ies දාන්න බෑ. මේක විශේෂයෙන් හම්බෙච්ච දරක් ඔන්න මම මතක තියාගන්න ඕනේ. monkeys කියලා දැම්මහම s එක දාන්න පුළුවන් කියන එක උදාහරණයක් විදිහට කතා කරන්න පුළුවන්. අර මේකේ බහුවචන උගන්වද්දිම මට ඒක මතක්ුන්නේ නැහැ ඒ වෙලාව. හරි. එහෙමනම් එතකොට වඳුරෝ කමින් නෙමෙයිද ඉන්නේ? නෙමෙයිද ඉන්නේ කියන එකට අපි දාගන්න keyword එක aren't කියලා දාගන්න. aren't monkeys M O N K E Y S eating. aren't monkeys eating. වඳුරෝ කමින් නෙමෙයිද ඉන්නේ? දැන් ඔන්න නෙගටිව් ක්වෙස්චන් එකේ present continuous tense එකේ නෙගටිව් ක්වෙස්චන් එක අපි හැදුවා. අපි past continuous tense එකේ ගමු. එතකොට වඳුරෝ කමින් නෙමෙයිද ඉන්නේ නෙමෙයි අපි දාගන්නවා වඳුරෝ කමින් නෙමෙයිද හිටියේ. එතකොට නෙමෙයිද හිටියේ කියන එකට අපි දාගන්නවා මොකක්ද? බහුවචනනේ වර්නේ. එතකොට W E R E N උඩකමා T weren't monkeys eating. ඔය කියන වෙලාවේ වඳුරු කකා නෙමෙයිද හිටියේ? අපි පන්සල් යන වෙලාවේ අනුරාධපුරේ පන්සල් යන වෙලාවේ වඳුරු කකා නෙමෙයිද හිටියේ? weren't monkeys eating. හරිද? එහෙනම් අපි future එකක් හදමු. එතකොට මෙන්න මේ දෙක වෙනස් වෙන්නේ. monkeys එනවා won't be මැද්දට. වඳුරෝ coming no ඉඳීවි the නොඉඳීවිද. එතකොට won't monkeys M O N K E Y S be eating. Won't monkeys be eating?
හරිද? දැන් එහෙමනම් present continuous, future continuous, past continuous මේ set එකේම positive question, sorry, positive statement, negative statement, positive question, negative question අපි සේරම ටික ඉවර කරා. එහෙමනම් අපි මෙතන ඉඳලා උදාහරණ ටිකක් කරමු. හරිද? මයික් එක ඔන්න එකේ තියාගන්න. දිගටම කියාගෙන යන්න. අපි එකක් සිංහලෙන් ලියමු. සිංහලෙන් ලියලා ඒකට අදාළ එකක් ලියලා ඉංග්‍රීසියෙන් අනිත් ඒවා ටික ලියමු. එතකොට අපිට එනවා එකක් ගත්තොත් මෙතන එනවා හතරක්. positive statement එකයි negative statement එකයි positive question එකයි negative question එකයි present වල. ඊට පස්සේ මේ පැත්තේ future වල හතරක් එනවා. past වල හතරක් එනවා. ඒතකොට 12ක් එනවා. හරිද? එතකොට අපි present වල එක විතරක් ලියාගමු සිංහලෙන්. හරිද? ආයෙකත් මේ සජිත්ම කියනවා සිංහලෙන් කියලා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් 12ම ලියමු. හා. පටන් ගන්න. ඇය නටමින් ඉන්නවා. ඇය නටමින් ඉන්නවා. හරි. එහෙමනම් දැන් මේකේ ඉංග්‍රීසි ටික කියාගෙන යන්න. හා. She is dancing. හරි. She is dancing. negative එක she isn't dancing. She isn't dancing. හරි. ඇය නටමින්ද ඉන්නේ. Is she dancing? Is she dancing? ඇය නටමින් නෙමෙයිද ඉන්නේ. Isn't she dancing? Isn't she dancing? මේක අතීත එක සිංහලෙන් කියමු. ඇය නටමින් හිටියා. ඇය නටමින් හිටියා. හරි. She was dancing. She was dancing. හරි. She wasn't dancing. She wasn't dancing. හරි. Was she dancing? Was she dancing? හරි. Wasn't she dancing? Wasn't she dancing? හරි. ඊට පස්සේ මේ පැත්තට ගමු. ඇය නටමින් ඉඳීවි. ඇය නටමින් ඉඳීවි. හා. She will be dancing. She will be dancing. හරි. Will so එතන සිට්ට මට පැටලෙනවා. හරි හදාගන්න. වරද්දන්න. මම හදන්න. Will she be dance? ප්‍රශ්නයක් වුණා නම් මේ be verb එක මුලට දාන්න. She won't be dancing. අන්න හරි. හා. හරි. She won't be dancing. හරි. Won't will she be dancing? හරි. හරි. Won't she be dancing? Won't she be dancing? හරිනේ. ඔය දැන් ඉස් එකක්නේ දාලා ගත්තේ. එකක් දාලා ගමු.
ආ එකක් දාන්න. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නවා. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නවා. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නවා. හා. They are playing. They are playing. හා. They were playing. අපි sorry, sorry. අතීතයට යන්නේ Ah, වර්තමානයේ ඉන්නේ. මෙහෙම are they නෙමෙයි. playing? පල්ලෙහාට යන්නේ. හා. Are they playing? දැන් මෙතන පොසිටිව් ස්ටේට්මන්ට් එකකට කිව්වේ නෙගටිව් ස්ටේට්මන්ට් එක කියනවා. ඒ පිළිවෙල තියාගන්න. එතකොට අපිට හරියට තේරෙනවා. හා. They aren't playing. They aren't playing. හා. Are they playing? හා. Are they playing? හා. Aren't they playing? Are they playing? හා. ඔවුන් සෙල්ලම් කරමින් සිටියා. ඔවුන් සෙල්ලම් කරමින් හිටියා. හා. They were playing. They were playing. හරි. They weren't playing. They were playing. හරි. Were they playing? Were they playing? හරි. Weren't they playing? Weren't they playing? හරි. ඔවුන් සෙල්ලම් දීවි. ඔවුන් සෙල්ලම් කරමින් ඉඳීවි. හා. They will be playing. They will be playing. හරි. Will they be playing? ඇයි be verb එක ඉස්සරහට දාන්නේ? They won't be playing. They won't be playing. හා. හරි. Will they be playing? Will they be playing? හා. හරි. Won't they be playing? Won't they be playing? හරි. එහෙමනම් මේක මෙහෙමම තියාගෙන මම කියන එකට එකක් කියමු. I am singing. සිංහලෙන් ඉස්සෙල්ලා කියමු. මම සින්දු කියමින් ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. මම සින්දු කියමින් ඉන්නවා. හරි. කියමු දැන් මේ ක්‍රමයට ගියාගෙන යන්න. I am singing song. I am not singing song. ගීත කියලා කෑල්ලක් කියලා නෑ. දැන් කියව කියන්න. මම සින්දු කියමින් ඉන්නවා නම් තමයි I am singing songs. I මුලින් නැගීම I am singing ඊට පස්සේ I am singing. I am not singing. I am not singing. Am I singing?
am not I singing? හරි ෂෝක්. පොරවක් ඉල්ල ගන්න. Aren't I singing? ආන්ටයි සිංගින්. Uh, I was singing. Uh, I wasn't singing. Was I singing? Wasn't I singing? I will be singing. I won't be singing. Will I be singing? හරියට හරි. Won't I be singing? හරි. දැන් එතකොට ඔන්න දැන් එනවා past continuous tense, present continuous tense, future continuous tense. හරි. හරිද? ඉනාමුණක් දෙන්න පුළුවන්. දැන් එතකොට ඔය දෙකෙන් සෑහෙන ප්‍රමාණයක් ගොඩ දාගන්න පුළුවන්. හරිද? ඔය දෙකෙන් ඒ කියන්නේ දැන් අපි මේ වෙනකොට මොනවද දන්නේ? simple present tense, simple past tense, simple future tense. එකක් හරි. දැන් මේකේ ඇත්තටම මේ එකක් නෙමෙයි දෙකක් අපි කරා. verbuයි be verbuයි දෙකම කරා. මේ දෙක ආයෙ බලන්න. මේ වීඩියෝ දෙක ආයෙ බලන්න. හරිද? එතකොට දැන් මේ ටිකෙන් ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ගොඩ දාගන්න පුළුවන්. දැන් කියන්නේ සාමාන්‍යයෙන් ඔය රචනා ලියනකොට එහෙම මේ ටිකෙන් සෑහෙන සාර්ථකත්වයකට යන්න පුළුවන්. හරිද? ඒක නිසා දැන් අපි tenses 12න් මේ වෙනකොට 6ක් ඉවරයි. මෙතන 3යි මෙතන 6ක් ඉවරයි. හරිද? ඉතුරු 6 උගන්නන අතරේ අපි දේවල් කරන්න පටන් ගමු දැන්. හරිද? කතා කරන්න, සවන් දෙන්න, දැන් ඒකට එක මේ plan මගේ හිතේ තියෙනවා. කරන්න. ඒව කරමු. හරිද? දැන් එතකොට ඒ වගේම කාට හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙක්ට අවශ්‍ය මූලික දැනුම, මූලික පදනම මේක ඇතුලේ වැටිලා තියෙනවා. අපි ආටිකල් කවර් කරා. අතකයි. ඒ වගේ නාමපද කවර් කරා, ඇඩ්ජෙක්ටිව්ස් කවර් කරා, ක්‍රියාපද සම්පූර්ණයෙන් අපි කවර් කරා. දැන් ලොකු පදනමක් මේ වෙනකොට වැටිලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙතන ඉඳලා බිත්ති ගොඩ නගන්න. දැන් අපි මේ වෙනකන් YouTube එකේ තියෙන එක බැලුවොත් එහෙම ඒක හරි ෂෝක්. කියන්නේ අපි කොයි තැනද මේ අපිට මිස් වෙන්නේ කියන එක හරි ෂෝක් එකකට තියෙනවා. දැන් මේකේ මේ වෙනකොට මම මේ කියන්නේ. දැන් මේ වෙනකොට වීඩියෝ 6ක් දාලා තියෙනවා. 3යි 4යි 5යි 6යි. මේ වීඩියෝ 6 පළවෙනි එක 300ක් බලලා තියෙනවා. 300 ගාන. දෙවෙනි එක 200 ගානක් බලලා තියෙනවා. තුන්වෙනි එක 100 ගානක් බලලා තියෙනවා. 170ද කියලා බලලා තියෙනවා. මට මේ වගේ ගණන් අඩු වෙනවා දැන් අඩු වෙනවා. මේක 70ද මොකද බලලා තියෙනවා. මේක 30ද මොකද බලලා තියෙනවා. මේ වෙනකොට මේක 12ද මොකද බලලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ දැන් මෙතන 300ක් බලලා මෙතන 12යි බලලා තියෙන්නේ. හරිද? එතකොට වෙන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ අතර මොකද? මෙතන ඉඳලා මෙතනට ගිහිලා තියෙන 12 දෙනා. එහෙම සම්පූර්ණ මේක ඉවර වෙනකන් ගිහිලා තියෙන 12 දෙනා. එතකොට 300ක් පටන් අරන් ඒක පාඩම් 6 වෙනි එකට වෙනකන් ගිහිලා තියෙන 12 දෙනා. දැන් අතර මේක 100ට බැලුවොත් එහෙම 100ට 4යි. 4යි ගිහිලා තියෙන්නේ. 100 දෙනෙක් පළවෙනි එක බලලා හැබැයි 6 වෙනි එක බලන්නේ 4 දෙනෙක්. මේක සමහරට තව ඉස්සරහට යනකොට ලෙසන් ගාන වැඩි වෙනකොට තව අඩු වෙයි. හැබැයි මේ ලෙසන් එකේ ඉඳලා පටන් ගන්න
මේ ඉස්සරහට යනකම් අන්තිම ලෙසන් වලට එනකම් ඉතුරු වෙන ටික තියෙනවනේ 100ට එකක් විතර අඩු වෙනවනේ ඒ 100ට එක තමයි සාර්ථක වෙන්නේ හරිද දැන් මේ ලෝකෙ ගත්තත් එහෙමයි ලෝකෙ මේ සාර්ථකම වෙච්ච මිනිස්සු දැන් අපි ඒක අධ්‍යාපනයේ ඉහළටම ගියොත් අපි කියමු අපි සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව පාස් කරනවා සාමාන්‍ය පෙළට යනවා උසස් පෙළට යනවා විශ්වවිද්‍යාලයට යනවා උපාධියක් කරලා පශ්චාත් උපාධිය කරනවා ඊට පස්සේ ආචාර්ය උපාධියක් කරනවා ආචාර්ය උපාධියක් කරලා ඊට පස්සේ අන්තිමට විශ්වවිද්‍යාලයකින් මහාචාර්ය පදවියක් දෙනවා හරිද මුළු ලෝකෙම ගත්තොත් මහාචාර්යවරු කී දෙනාද ඉන්නේ හරි ටිකයි හරිද හරි ටිකයි දැන් අපි ගත්තොත් වෙන මොකක් හරි ක්ෂේත්‍රයක වුණොත් එහෙමයි දැන් ඉංග්‍රීසි වල වුණත් එහෙමයි ඉංග්‍රීසි වල ABCD කී දෙනෙක් දන්නවද ගොඩාක් අය දන්නවා ලෝකෙ වැඩි දෙනෙක් අකුරු දැක්කම කියවන්න පුළුවන් අය ඇති හැබැයි වචන දාන්නේ ඊට වැඩි අඩුයි වාක්‍ය දාන්නේ ඊටත් වැඩි අඩුයි රචනාවක් ලියන්න පුළුවන් ඒකත් අඩුයි දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන මට්ටමකට එන්න ටික දෙයක් ඊපස්සේ හොඳට තමුන්ගේ අදහස් සංනිවේදනය කරන්න පුළුවන් ටික දෙයක් දැන් මේකේ හරි ෂෝක් එකකට ඒක තේරෙනවා මේක බලන හොෝ ගාලා මේ පළවෙනි වීඩියෝ එක ගොඩාක් බලනවා හැබැයි දෙවෙනි එකට තුන්වෙනි එකට හතරවෙනි එකට මෙහෙම යන්නේ නැහැ එතකොට මෙන්න මේ දැන් මේ පිළිවෙලටම මේ 12 වෙනි එකට ආවා නම් කවුරු හරි දැන් යාට මේ වෙනකොට හොඳට මූලික දැනුම ලැබිලා තියෙනවා ඊට පස්සේ මෙතනින් එහාට දැන් ඇත්තටම දිනන්නේ පටන් ගන්න අය නෙමෙයි තරගේ පටන් ගන්න අය නෙමෙයි දිනන්නේ මැරතන් එකක් කී දිනේ දුවන්න පටන් ගන්නවා මැරතන් එක ඉවර කරනවත් තියෙන දිනන්නේ ඒකෙනුත් පළවෙනියට ඉවර කරන කෙනා තමයි දිනන්නේ මේ ජයග්‍රාහකයෝ කියන එතකොට දැන් ඔයාටත් මට කියන්න තියෙන සජි මේක මේ අල්ලගෙන යන්න අවසානයක් වෙනකන් අල්ලගෙන යන්න හරිද එහෙම වුණාම දැන් අපි දැන් ඔයාලටම තේරෙනවද අපි continuous tenses ටික හරි ඉක්මනට ඉවර කරා. ඒ ඇයි අපි මේ කලින් tenses කරලා අපිට දැන් පුරුද්ද තියෙනවා. ඒක නිසා මේන් ඉස්සරහට අපේ තියෙන හැකියාව ටික වැඩි වෙනවා. එතකොට මේකේ දිගටම යෙදෙන්න දැන් මේක YouTube එකේ බලන කට්ටියටත් මට කියන්න තියෙන එක. මේක මුල ඉඳලා පටන් ගන්න දිගට මෙන්න ඉස්සරහට. මේක අපි තව ගොඩක් ඉස්සරහට lessons කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ lessons දිගටම ඉස්සරහට ඉගෙන ගන්න. එතකොට තමයි සාර්ථක වෙන්න පුළුවන්. මෙතනින් නවත්තපු එක්කෙනාට සාර්ථක වෙන්න බෑ. මෙතනින් දෙවෙනි එකෙන් නවත්තපු එක්කෙනාට සාර්ථක වෙන්න බෑ. හරිද? ඒක නිසා තීරණය තියෙන්නේ අවසානයේ වෙනකම්ම තරඟයේ යෙදෙන එක. හරිද? එහෙමනම් මේ ඉස්සරහට අපි උගන්වන්න ගන්න දැන් අපි 100%ක්ම උගන්වන්නනේ අපි වෙලාව ගත්තේ. එතකොට මේන් ඉස්සරහට 100%ක්ම උගන්වන්න වෙලාව ගන්නේ නෑ. උගන්වන අතරතුරේ අපි තව වෙනත් දේවල් වලට වෙලාව යොදාගෙන කියන්නේ දැන් සාමාන්‍යයෙන් 125 175 වගේ සමහරට ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. 100ට අපි 130යි 170යි කියන්නේ එතකොට 170ක් උගන්වන්න යොදා ගන්නවා 130ක් දේවල් වල යෙදෙන්න කාලය පන්ති ඇතුලේ අපි යොදා ගන්න උත්සාහ කරනවා. හරිද? එහෙමනම් අද දවසට පන්තිය ඉවර කරනවා අපි ලබන සතියේ ආයෙත් පන්තියකින් ඒ කියන්නේ ආයෙත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඉවර කරන්න කලින් අපි ලබන සතියේ කියන්නේ ඊළඟ පාඩමේදී මම අර කලින් පාඩමේ කිව්වා වගේ දැන් අපි සිම්පලුයි කන්ටිනියස්ලි කියන දෙකම ඉවර නිසා අපිට දැන් චූටි පොත් කියවන තැනට යන්න පුළුවන්. අපි ලබන සතියේ නැත්නම් ඊළඟ පාඩමේදී උත්සාහ කරලා බලමු read it yourself lady bird කියන පොත් වල තියෙන read it yourself කියන සීරීස් එකේ පොතක් කියවන්න අපි උත්සාහ කරලා බලමු.